පවුලේ හැමට සම්මා සම්බුදු සරණ ලැබෙන පන්සිල් මළුව. හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දිනෙකම පන්සිල් මළුව ඔබේ ජීවිතයට ධර්මයේ එකතු වෙන මේ මොහොතේ එකතු වෙලා ඉන්නේ ඔබට ජීවිතේ වැදගත් ධර්ම කාරණා රැසක් ජීවිතයට එකතු කරගන්න. කෙනෙකුගේ ජීවිතේට මේ කර්මයේ බලපාන ආකාරය බුදුරජාණන් වහන්සේට පවා මේ කර්මයේ බලපෑමක් තියෙනවද? උන්වහන්සේගේ ජීවිතය තුළ පවා අපට මුණ ගැහෙනවා නොඑක් විදිහේ නිന്ദා පහස විඳපු සිදුවීම්, ඒ වගේම දරුණු හිස රදයක්, ඒ වගේම කොන්දේ අමාරුවක්. බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ පිණිස අවුරුදු ගණනාවක් දුෂ්කර ක්‍රියා කරන්න සිදුුණේයි. මේ වගේ කරුණු මත බොහෝ දෙනෙක් හිතනවා මේ බුදුරජාණන් වහන්සේටත් කර්ම විපාකයක් විපාක දුන්නද? සමහර බුදුරජාණන් වහන්සේලාට මෙච්චර දුක් සිද්ධ වෙලා නැහැ සම්බුද්ධත්වයේ පිණිස. එතකොට මේ වගේ කාරණා තුළින් මේ කර්මය කෙනෙක්ගේ ජීවිතේ තමන් පසුපසේන ආකාරයත් අපි සසරේ රැස් කරගන්න කර්ම අපට විපාක පිණිස සමහර වෙලාවට මෙලව එක්ක ඊළඟ ජීවිතේ නිවන් දකින්නකම් පස්සෙන් පන්නන කර්ම විපාක තියෙනවා. මේ සියල්ලෙන් මිදෙන්නේ කොහොමද? අපි අද පන්සිල් මළුව පුරාම ඔබට ධර්මයේ තුලින් ඔබේ ජීවිතයට වැදගත් මෙවැනි ධර්ම කාරණා සමග තවත් බොහෝ ධර්ම කාරණා සාකච්ඡා කරනවා. ඒ නිසා ඔබ හැම දිනෙකම බොහොම සද්ධාවෙන් ජීවිතයට ධර්ම එකතු කරගන්න රැඳෙන්න පන්සිල් මළුවත් එක්ක. දෙලොව යහපත ගැන නොසිතෙන ප්‍රඥාව නැති බාලයා කටුක විපාක දෙන පව් කරමින් තමාටම හතුරෙක්ව ජීවත් වේ. ඉතින් අපි කුසලයට කම්මැලි වන්නේ ඇයි කියන කාරණේ අපෙන්ම අසාගත්තොත් හොඳයි. අපි තැවෙන දැවෙන වැඩ කිරීම නිසා අපිම අපහසුතාවයට පත් වෙනවා. මානසිකව අපිම විඳවනවා. ඉතින් මේ සෑම දෙකින්ම ඈතර වීමට ඇති හොඳම මාර්ගය තමයි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමත්, ඒ සද්ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමත්. ස්වාමින් වහන්සේව নমස්කාර පූර්වකව සිරස FM පන්සිල් මළුවට ගෞරවයෙන් පිළිගන්නවා. හොරණ දිකේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ සහ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමේ ඥානදීප ස්වාමින් වහන්සේ අදත් සූදානම් උදෑසන 8 වනතුරු ඔබට දහම් කරුණු පැහැදිලි කර දෙන්නට. තුන්සිත පහදන පන්සිල් මළුව. වෙලා උදේ 6:04යි සිරස FM පන්සිල් මළුවට ඔබේ ප්‍රශ්නත් යොමු කරන්න පුළුවන්. ඒ වගේම ධර්ම දානීය උතුම් පින්කමක් කියලා ඔබ දන්නවා. අපිට කරගන්න පුළුවන් දාන පුණ්‍ය ක්‍රියාවන් අතරින් ධර්ම දානීය තමයි උතුම්ම ක්‍රියාව. ඉතින් ඒ ක්‍රියාවට ඔබට මේ මොහොතේ සිටම සහභාගී වන්නට පුළුවන්. ධර්මයේ ශ්‍රවණය කරන අතරතුරේ තවත් කෙනෙකුට කතා කරලා කියන්න සිරස FM පන්සිල් මළුව මේ වෙලාවේ අහන්න කියලා උදෑසන 8 වෙනිතුරුම පූජ්‍ය ගලිගමේ ඥානදීප ස්වාමින් වහන්සේ දහම් කරුණු පැහැදිලි කරන්නේ. පූජ්‍ය ගලිගමේ ඥානදීප ගරු ස්වාමින් වහන්සේ සිරස FM පන්සිල් මළුවට වැඩම කළ අදත් උදෑසන 8 වනතුරු ඔබට දහම් කරුණු පහදා දීමට ගෞරවනීය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ජීවිතය පිළිබඳව ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නට සූදානම් වෙනවා. උන්වහන්සේ ඊතරම් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලත් බුද්ධත්වයට පත් වෙලත් උන්වහන්සේට උන්වහන්සේ කරන ලද කර්මයන්ට මුහුණ දීමට සිදු වූ බව මහා සංඝරත්නය අමතා උන්වහන්සේ දේශනා කරනවා. ස්වාමින් වහන්සේ ඇත්තටම කර්මය කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අපේ ජීවිතය තුළ මේ ලෝකේ හැම කෙනෙක්ම කම්මස්සකෝම්හි කර්මයේ සොකීය කරගත්ත පිරිසක්. කම්ම දායාදෝ කර්මයේ දෑවැද්ද කරගෙන සසර යන පිරිසක්. කම්ම පටිසරණෝ කර්මයේම පිළිසරණ කරගෙන සංසාරේ ගමන් කරන පිරිසක්. කම්ම බන්දු අපිට ඉන්න එකම ඥාතිය අපේ එකම නෑදෑය අපි සසරේ රැස් කරගත්ත කර්ම. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. යම් කර්මයක් කරොත් කල්යාණං වා යහපත් ඒකේ යහපත් විපාක තමන්ට සසර නිවන් දකින්න කම විපාක දෙනවා. පාපකං වා තමන් කරපු දේ අකුසලයක් නම් අයහපත් දෙයක් නම් අපට නිවන් දකින්නකම් ඒ විපාකත් අපේ පස්සෙන් එනවා. මේ ස්වභාවය සියලු දෙනාට පොදුයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පවා උන්වහන්සේට දැන් සමහර බුදුරජාණන් වහන්සේලා අපි දැන් දුෂ්කර ක්‍රියා කරන කාලය ගත්තත් සමහර බුදුරු මාසයයි දුෂ්කර ක්‍රියා කරලා තියෙනවා. සමහරු සතියයි, සමහරු සති දෙකක්, සති තුනක්. මේ වගේ ඊටා කෙටි කාලයක් තුල දුෂ්කර ක්‍රියා කළ සම්බුද්ධත්වයටපත් වෙනවා. මොකද බුද්ධත්වයේ පිණිස ඒ එන ගමනේ දස පාරමී සම්පූර්ණ කරලා තමයි බෝසතාණන් වහන්සේ නමක් බුද්ධත්වයටපත් වෙන්න මනුස්ස ලෝකෙට එන්නේ. හැබැයි ඒ වෙනකොට පාරමී සියල්ල සම්පූර්ණ කළ අවසానයි. ඒ නිසා බුද්ධත්වයේ පිණිස සමහර ලාවට සතියක්, දෙකක්, මාසයක් වගේ කෙටි කාලයක් තුල බොහෝ බුදුරජාණන් වහන්සේ
වහන්සේලා ඒ දුෂ්කර ක්‍රියාව තුළින් තමන් ඒ දුෂ්කර ක්‍රියා කිරීම සිදු කරන්නේ. හැබැයි අපේ බෝසතාණන් වහන්සේගේ ජීවිතේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන. ඒතකොට පේන පුංචි කාලයක් නෙමෙයි. මොකද අපේ බුදුරජාන් වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. දැන් අනිත් බුදුවරු එක ගත්තාම දැන් මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ සාමාන්‍ය ඒ වෙනකොට ලෝක මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000ක් කියලා. එහෙමයි. එහෙමනම් අපිට පේනවනේ ඉතින් මේ වගේ කාලෙක එහෙනම් කකුසඳ බුදුහාමුදුර අවුරුදු 1000 ගානක් දුෂ්කර ක්‍රියා කරන්න එපා. නමුත් කොණාගමන බුදුරජාන් වහන්සේ කාලේ එනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000. එහෙමයි. කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ මිනිස් ආයුෂ අවුරුදු 20000. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපේ ගෞතම බුදුහාඳුර පහළ වෙනකොට මනුස්ස ලෝකයේ ආයුෂ අවුරුදු 120ක්. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ උන්වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. මේ ලෝකයේ ආයුෂ අඩු කාලයක පහළ වෙච්ච බුදු කෙනෙක්. ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ යම්කිසි කර්ම ශක්තියක බලපෑම නිසා. ඒක සාමාන්‍ය ලෝකේ ස්වභාවය. ඒකට හේතුව දැන් කල්පයක් තුල අන්තක් කල්ප කීපයක් තියෙනවා. එහෙමයි. අන්තක් කල්පය කියලා කියන්නේ මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගේ ආයුෂ වැඩි වෙලා අසංකේය දක්වාම වැඩි වෙනවා කියනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා වෙනවා අවුරුදු 10ට. අවුරුදු 10ට අඩු වෙනකොට පළවෙනි අන්තක් කල්පේ ගින්නෙන් විනාශ වෙලා යනවා. එහෙමයි. ඒ තුල ඊටාම සුළු පිරිසක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන ටික දෙනාගෙන් ආයෙමත් ටික ගුණධර්ම පිරීම නිසා ආයුෂ වැඩි වෙලා අසංකේයයටම වැඩි වෙනවා. එහෙමයි. එහෙම වැඩි වෙච්ච ආයුෂ ආයෙමත් අඩු වෙන අවුරුදු 10ට. 10ට අඩු වෙනකොට දෙවනි අන්තක් කල්පේ ජලයෙන් විනාශයටපත් වෙනවා. ඊළඟට ඉතුරු වෙන ටික දෙනෙක්ගේ එතනිනුත් ඊටාම සුළු පිරිසක් ජීවිත බේර ගන්නවා. ඊටාම සුළු පිරිස ආයමත් ගුණධර්ම පුරන්න පටන් ගන්නවා. අහෝ අපේ ඥාතීන් විනාශ වුණේ මේ දුස්සීලකම් නිසා, පව්කම් නිසා. අපිවත් ගුණධර්ම පුරමු කියලා ඒ අය ටිකෙන් ටික ගුණධර්ම පුරනකොට ආයමත් ආයුෂ වැඩි වෙලා අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ ආය අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනකොට තුන්වෙනි අන්තක් කල්පයක් ගින්නෙන් විනාශ වෙනවා. හතරවෙනි අන්තක් කල්පේ අවියාවිද වලින් මරාගෙන ලෝකේ ලේවිලක් වෙලා අවසන් වෙනවා කියන. දැන් අපි මේ ඉන්නේ මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක් කල්ප විනාශය ළඟ. මේ හතරවෙනි අන්තක් කල්ප විනාශේ සත්ත අන්තක් කල්ප විනාශයක් හැටියට පෙන්වන්නේ. ඒ කියන්නේ අවියාවිද වලින් මරාගෙන ලෝකේ ලේවිලක් වෙන කාලේ. මිනිස් ආයුෂ අවුරුදු 10 වෙනකොට ඒ විනාශය සිද්ධ වෙනවා. මොකද අපි ඉන්නේ දැන් මේ වෙනකොට අපේ ආයුෂ අවුරුදු 70ක් 75ක් වගේ කාලයක්. මේ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනකොට තව අවුරුදු 3000ක් වගේ යන තැන ඔය සත්ත අන්තක් කල්ප විනාශය සිද්ධ වෙනවා. එතකොට අපි දන්නවා හැම බෝසතාණන් වහන්සේ නමක්ම තුසිත දෙව්ලොව ඉඳලා අර පස්මහා බැලුම් බලනවානේ. මව්කුස පිළිසිඳ ගන්න පෙර කාලය, දීපය, දේශේ, කුලේ, මව. එතන කාලය කියලා බලන්නේ දෙව්ලොව ඉඳන් බලනවා මනුස්ස ලෝකේ දැන් ආයුෂ කීයද? සුදුසු කාලයක්ද? ඒ කියන්නේ මනුස්ස ලෝකේ ආයුෂ අවුරුදු ලක්ෂයට වඩා වැඩි නම් ඒත් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියනවා. එහෙමයි. මොකද ඒ වෙනකොට දීර්ඝ ආයුෂක් තියෙන කාලේ මිනිස්සුන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන වටහා ගන්න තරම් හිත නැඹුරු වෙන්නේ නැහැ කියනවා. ආයුෂ වැඩි. ඒ නිසා අවුරුදු ලක්ෂයට වඩා අඩුද කියලා බලනවා. ඊළඟට මනුස්ස ලෝකේ ආයුෂ අවුරුදු 100ට වඩා වැඩිද කියලා බලනවා. අවුරුදු 100න් පල්ලෙහාට බහැලා කියන්නේ රාග දේශ මොහ ඇවිස්සලා කෙලෙස් ඇවිස්සලා වැඩි කියන මිනිස්සුන්ට. එතකොට එවැනි කෙලෙස් ඇවිස්සිච්ච විකෘති ලෝකෙක බුදු කෙනෙක් පහළ වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන නිවන ගැන දහම් දෙසුවට ඒ ධර්මයට නැඹුරු වෙන්න තරම් හිත පහළ වෙන්නේ නැහැ කියන කෙලෙස් වැඩි කියලා. එහෙමයි. තුසිත දෙව්ලොව ඉඳන් බෝසතාණන් වහන්සේලා බලන්නේ මිනිස් ආයුෂ අවුරුදු ලක්ෂයට වඩා අඩුද 100ට වඩා වැඩිද? ඒ අතර කාල පරාසය තුල විතරයි ලෝකේ බුදුවරු පහළ වෙන්නේ. කකුසඳ බුදුහාමුදුරුවෝ පහළ වුණේ ඒ වෙනකොට මනුස්ස ලෝකයේ ආයුෂ අවුරුදු 40000ක් වෙච්ච කාලේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කොණාගමන බුදුහාමුදුරුවෝ පහළ වුණේ 30000ක් වෙච්ච කාලේ. කාශ්‍යප බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට මනුස්ස ලෝකයේ ආයුෂ 20000යි. ගෞතම බෝසතාණන් වහන්සේ දෙව්ලොව ඉඳන් බැලුවා මනුස්ස ලෝකයේ ආයුෂ දැන් කීයද? 100ට වඩා වැඩි. බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලේ. ඒ වෙනකොට අවුරුදු 120ක් තිබ්බ නිසා ගෞතම බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳගෙන ලෝකෙට පහළ වුණා. එතකොට දැන් මේ බුදුරජාන් වහන්සේගේ ජීවිතේ දැන් අපි කතා කරමින් හිටියේ උන්වහන්සේට අවුරුදු 120ක් වගේ තිබ්බ මේ අඩු කාලෙක නමුත් බුදුවරු පහළ වෙන සුදුසු කාලේ. ඒ කාලේ තමයි උන්වහන්සේ පහළ වුණේ. නමුත් උන්වහන්සේගේ ජීවිතේ තමයි අපි මේ කතා කරන පෙර බුදුවරුන්ගේ කාලයත් එක්ක ගත්තොත් වැඩිම කාලයක් දුෂ්කර ක්‍රියා කරේ. මහා පුදුම විදිහට ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරා. සමහර දිනවල සිහිසුන් වැද වැටුණා. දින ගණන් සිහිසුන් වැද වැටලා උන්වහන්සේ
තමන් දුෂ්කර ක්‍රියා කරපු කාලය ගැන සඳහන් කරනවා ආනන්දය ඒ කාලේ මගේ හිස් කබල හරියට වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියලා. ඇස් දෙක දිහා බලනකොට ලිම් පතුලක් ඇතුලේ වතුර හිඳිලා යන්තම් අඩිය වතුර ටිකක් පේනවා වගේ මේ හිස් කබලේ ඇතුළට ඇස් ගොබ දෙක ගිලුණා කියනවා. ඊළඟට මේ හැම පිරිමදිනකොට මස් ශරීරයෙන් ගැලවිලා සම්පූර්ණයෙන්ම ගැලවි එනවා කියලා. ඒ තරමට මුළු ශරීරෙම රළු වෙලා ගියා කියනවා. පපුව අත ගන්නකොට කොඳු වැටපේලි අහු වෙනවා කියනවා. මේ අතපය හරියට ඒ කාලේ තිබ්බ අසීතික කියන වැල් පුරුක් වගේ වුණා කියනවා. එතකොට මේ වගේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු කාලය ගැන පුදුම විස්තරයක් දේශනාවල සඳහන් වෙනවා. ඇයි මෙච්චර කාලයක් දුෂ්කර ක්‍රියා කරන්න උනේ? ඒක කර්ම විපාකයක් හැටියට පෙන්නනවා. බලන්න මේ පාරමී සම්පූර්ණ කරලා හිටියත් මීට පෙර කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ අපේ බෝසතාණන් වහන්සේගේ නම තමයි ජෝතිපාල මානව කියලා. එහෙමයි. ඒ කාලේ තමන්ගේ යාළුවෙක් හිටියා ගටිකාර කියලා යාළුවෙක්. මේ ගටිකාර කියන්නේ පහත් කුලයක ඉපදිච්ච කුඹල් කරුවෙක්. හැබැයි තමන්ගේ ඇස් දෙක නොපෙනෙන අම්මා තාත්තා දෙන්නට බොහෝම සද්ධාවෙන් සලකගෙන අපෝපස්ථාන කරගෙන දිලිඳු විදිහට ජීවත් වෙච්ච කෙනෙක්. ඉතින් තමන්ට පුළුවන් විදිහට කාශ්‍යප බුදුහාඳුර වෙනුවෙන් පුංචි කුටියක් හදලා පූජා කරා. ඒ වෙලාවේ නිතර බණහන්න යනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණහලා මේ ගටිකාර පැහැදිලා හිටියා. දවසක් මතක් වුණා මගේ යාළුවෙක් ඉන්නවා මිත්‍රයෙක් ජෝතිපාල මානවකයා. බොහොම උසස් කුලයේ වෙනකොට අපේ බෝසතාණන් වහන්සේ බොහොම උසස් කුලයක කෙනෙක් ජෝතිපාල මානවකයා. ගටිකාර කල්පනා කරා මගේ මිත්‍රයවත් බණහන්න එක්ක යන්න ඕනේ. ඇවිල්ලා දවසක් මුණ ගැහිලා කතා කරලා කියනවා යාළුව අන්න බුදු කෙනෙක් පහළ වෙලා. අපි යන් කීව බණහන්. එහෙම කියනකොටම අපේ බෝසතාණන් වහන්සේගේ මුවින් වචනයක් කියුණා. ඒ තමයි ඔය මුඩු මහණන්ගේ බණහලා මට ඇති ප්‍රයෝජනෙ මොකද්ද කියලා. ඒ වචනේ කියවෙනකොටම ගටිකාර කියනෝනේ අපි යම් බණහන් යන් අපි කීවා. දෙවනි වතාවෙත් කියුණා මං කිව්වනේ ඔය එකපාරක් ඔය මුඩු මහණන්ගෙන් බණහලා මට ඇති ප්‍රයෝජනයක් නැහැ කියලා. දැන් දෙවනි පාරත් මේ වචනේ කියුණා. ඒ වෙලේ ගටිකාර කල්පනා කරා දැන් මං උපක්‍රමයක් යොදනවා කියලා. එහෙනම් අපි දෙන්න නාන්නයක් කියලා යාළුවෝ දෙන්නනේ නාන්න ගියා. හැබැයි නාන්න ගියාට ඉන්දියාවේ ක්‍රමේ ඉදා ඉඳන් තිබිලා තියෙන මේ කුල ભેද. ඒ නිසා උසස් කුලයේ කෙනෙක් ගඟට බහැලා නානකොට පහත් කුලයේ කෙනෙක් බහින්නේ නැහැ. ඒ නිසා අපේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානවකයා නාලා ගොඩට එනකන් ගටිකාර ගම් යූරේ වාඩි වෙලා හිටියා. ඉඳලා කල්පනා කරා කොහොම හරි ඉච්චයනවා. නාලා ගොඩට එනකොටම එක පාට ගිහිලා කෙස් වැටියෙන් අල්ලලා හෙල්ලුවා. යනවද නැද්ද ඇහුව බනහන්. ටිකක් සැරෙන් කතා කරා ඔළුවෙන් අල්ලලා හොල්ලලා. එතකොට ජෝතිපාල මානවකයා කල්පනා කරා අපේ බෝසතාණන් වහන්සේ කවදාවත් මේ කුඹල් කරුවෙක් පහත් කුලයේ කෙනෙක් මං වගේ උසස් කුලයේ කෙනෙක්ගේ කෙස් වැටියෙන් අල්ලලා ඔළුව හොල්ලන්නේ. නමුත් මේ මට මෙහිම සැර කරලා කියන්නේ එහෙනම් ඔය කෙනා ඒකාන්තයෙන් බුදු කෙනෙක් වෙන්නේ නැති. යන් අපි බනහන්න කියලා. අන්න ඒ වෙලාවේ ගියා. ගිහිල්ලා ඉදා බනහලා අවසන් වෙනකොටම අපේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානවකයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටලා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව පැවිදි කරගන්න සේක්වා කියලා පැවිදි වෙලා තමන්ගේ ප්‍රාර්ථනාවේ සිහිපත් කරා. කාශ්‍යප බුදුහාඳුර බැලුවා කවුද මේ? බලනකොට සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරලා මේ මහා බද්ද කල්පේ ඊළඟට සම්බුද්ධත්වයට පත් වෙන්න ඉන්න කෙනා. විවරණ ලබා දුන්න මහණෙනි මගෙන් පස්සේ මේ මහා බද්ද කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ගෞතම නමින් මේ මහා වීරියවන්ත කෙනා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා විවරණ දුන්නා. එතකොට එදා මොකද සමහරට බුදුවරුන්ට අගෞරවයක් කරන්න කියපු වචනයක් නෙමෙයි. පාරමී සම්පූර්ණ කරලා හිටියේ. නමුත් මොකද ඒ කාලෙත් මේ අපි බුද්ධ කියාගත්ත හොරු ගොඩක් හිඳලා තියෙනවා. දැන් අපේ බුදුහාඳුරේ කාලෙත් හිටියේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි හිටියා, නිගණ්ඨලා හිටියා, සංජේ බෙල්ලට්ටි පුත්තලා ඔය කේක අය ඔක්කොම සාස්ත්‍රවරු කියාගෙන හිටියේ. ඒ නිසා තමයි අර වචනේ කියුවේ. නමුත් බුදු කෙනෙකුට අගෞරව වෙන වචනයක් තමන්ගේ මුවෙන් පිටවීම නිසා ඒකේ අකුසලයක් හැටියට කියනවා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණේ බුදු වෙන ආත්මේ. එතකොට අපිට පේනවා මේ වචනේ එක අකුසලයක් කොච්චරනම් බුදු වෙන ආත්මේ Tamanට විඳින්න සිද්ධ වුණාද. ඒ වගේ කර්ම කීපයක් ගැනම අපිට ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ මෙතනදී බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කාරණයක් අපේ බෝසතාණන් වහන්සේ සම්බන්ධ කාරණයක් කර්ම විපාකයක් පැහැදිලි කර දෙද්දී ඔබේ පාර්ශවයෙන්ුත් මට ප්‍රශ්නයක් අහන්න හිතුණා. හැබැයි මේ විරාමෙන් පස්සේ මම මේ පිළිබඳව විමසන්නේ අපේ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගෙන්. අද දවසේදී සිරස FM පන්සල් මළුවේදී ඔබට දහම් කරුණු පැහැදිලි කර දෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ පූජ්‍ය කලිකමේ ඥානදීප ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපිට පැහැදිලි කරමින් ඉන්නේ අපේ බෝසතාණන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් පෙරම් පිරු සමයේදී කරන ලද කර්ම නිසා රැස් කරන ලද කර්ම විපාක නිසා බුද්ධත්වයට පත් වූ පසුවත් විඳින්නට සිදු විපාකයන් පිළිබඳව ඔබ වහන්සේ හොඳ සම්දිස්ථානයකට අපිව රැගෙන ආව ස්වාමින් වහන්සේ. අපේ ගිහි සමාජයේ අතිනුත් අනන්තවත් වූ වැරදි සිද්ධ වෙනවා. මේ වචනේ සංවර
කම නැතිකම නිසාම ඔබ වහන්සේ පිළිබඳව පැහැදිලි කරගෙන අපිට තව දුරටත් අපේ බුදුරජාණන් වහන්සේ විඳි කර්ම විපාක පැහැදිලි කර දෙන්නට කියලා මම ආරාධනා කරනවා. ඔව් ඇත්තටම අපිට පේනවා දැන් මේ අපේ බෝසතාණන් වහන්සේ සසරේ මෙහිම වචනයක් දැන් ඇත්තටම බුදු කෙනෙක් කියලා දැනගෙන නෙවෙයි. නමුත් මේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න අපි බණහන්න යන් කියලා උන්වහන්සේ ගැන කියනකොට එක පාට කියවෙච්ච වචනයක්. එහෙමයි. ඒ මුඩු මහණන්ගේ බණහලා මට ඇති ප්‍රයෝජනෙ මොකද්ද කියලා කියුණා. එතකොට ඒකේ විපාකයක් හැටියට එතකොට අපිට පේනවා මේ සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී සම්පූර්ණ කළා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගයෙන් පාරමී සම්පූර්ණ කරලා උන්වහන්සේට බුද්ධත්වයට පත් වෙන ආත්මේ මෙවැනි අවුරුදු 6ක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියාවන් කරන්න සිද්ධ වුණා මේ වචනේ විපාකයක් හැටියට. එතකොට අපිට පේනවා මේ වචනයක් තුල කොච්චරනම් අකුසල් රැස් වෙනවද? ඒ නිසා කවමදාවත් කිසිම ශාස්ත්‍රවරයෙකුට බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විතරක් නෙමෙයි අපි පුරුදු වෙන්නට ඕන මොන ආගමක වුණත් කිසිම ශාස්ත්‍රවරයෙකුට නිନ୍ଦා අපහාස කරන්න සමහරලාවට අපහාස කරන විදිහේ කටයුතු කරන්න අපි යන්නේ නැතුව දැන් ඕනම කෙනෙකුට තමන්ගේ ශාස්ත්‍රවරයා තමන්ගේ ආගම ඒක තමන්ට මහා ඉහළ දෙයක්. ඒ නිසා අපි බෞද්ධයෝ හැටියට ඊළඟට අන්‍ය ආගමිකයෝ වුණත් පුරුදු වෙන්නට ඕනේ. කවමදාවත් කිසිම ශාස්ත්‍රවරයෙකුට නිନ୍ଦා අපහාස කරන්න, අපහාසයට ලක් කරන්න, බනින්න, ඒවා විනාශ කරන්න, ඒ මට්ටමටපත් වෙන්නේ නැතුව තමන් බොහොම ගෞරවාන්විත කටයුතු කරොත් මං හිතන්නේ වචනින් පවා දැන් අපිට පේන සමහරලාවට සමහරු විනෝදයට ගන්නවා. එක්ක බුදුරජාණන් වහන්සේට බනිනවා, සමහරලාට තුනුරුවන්ට බනිනවා, භික්ෂුන් වහන්සේලාට බනිනවා, සමහරුන්ට කතා කරන්න මාතෘකා නැති වෙච්ච ගමන් කතාව පටන් ගන්න එක්ක පන්සලේ හාමුදුරු ගැන. එහෙමයි. මේ පටන් ගන්නෙම මේ ගුණයක් කියන්නේ නෙමෙයි. කොච්චර ගුණ තිබුණත් කතාව පටන් ගන්නෙම එක්ක අර හාමුදුරන්ට බනින්න. ඒ මාතෘකාව ඔස්සේ තමයි සමහරලාවට මේ කතාව පටන් අරගෙන ඉතින් රටේ මහාමුදුරන්ට බැන මේ ශාසනය කනවා කීකිදි බනිනවා. දැන් මේ දිනු කරන අය නෙමෙයි. එහෙමයි. මේ සමාජ මුළු ජීවිතේම පංච දුෂ්චරිතයේ දෙමින් පව්කම් කර ජීවත් වෙන කෙනා සමහරලාවට මේ කතාව පටන් ගන්නෙත් බොන ගම. දැන් මාතෘකාවට මේ බේබද්දු ටික එකතු වෙලා බොන ගමන් පටන් ගන්න පන්සලේ හාමුදුරු හදන්න. එතකොට මේ වගේ මේ පෞකාර සමාජයක් තියෙනවා. ඉතින් ඒවේ අකුසල විපාක අපිට පේනවා කොච්චරනම් සසරේ Tamanට අරගෙන යන්න වෙනවද. ඒ නිසා වචනෙන් රැස් කර ආනන්තරී අකුසල රැස් කරන්න පුළුවන්. එහෙමයි. දැන් සංඝ බේදේ කරන්නේ වචනෙන්. එතකොට අපිට පේනවා මේ වචනෙන් කරන සංඝ බේද අකුසලයේ තුලිනුත් කල්පයක් අපායි දුක් විඳින සිද්ධ වෙන අකුසල. ඒ නිසා මේ වචනේ කියන්නේ මහා දරුණු දෙයක්. ඒවැ විපාක අපි චේතනාවක් පහළ කළ යමක් හිතුවද යමක් කිව්වද යම් ක්‍රියාවක යෙදුනද එහි විපාක අපි පසුපස එනවාමයි. දැන් ඒ විතරක් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දේශනා කරනවා මහණෙනි උන්වහන්සේට තිබුණ මේ කුන්දේ අමාරුව. එහෙමයි. අපිට පේන බොහෝ දේශනාවල් වල බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරගෙන ගිහිල්ලා එක්ක ආනන්ද හාමුදුරන්ට පවරන ආනන්දේ මේ දේශනාව මේ විදිහට පවත්වන්න. බොහෝ වෙලාවට පවරන්නේ සාරිපුත්ත හාමුදුරන්ට. මොකද සාරිපුත්ත හාමුදුරුව තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදිහටම පවත්වන්න දක්ෂම කෙනා. උන්වහන්සේ ගැන විස්තර කරනකොටත් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ ආයුරින්ම පවත්වන භික්ෂුන් වහන්සේලා අතර සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි කියනවා. එතකොට උන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි ධර්ම සේනාධිපති. බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන සාරිපුත්ත මේ දේශනාව මෙතන ඉඳන් මේ සංඝයාට සිදු කරන්න මගේ කොන්ද ටිකක් රිදෙනවා මම සිංහසෙයියාවෙන් ඇලවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එහෙමම සිංහසෙයියාවෙන් ඇලවෙනවා. උන්වහන්සේ දකුණු ඇලෙන් සිංහසෙයියාවෙන් ඇලවිලා සාරිපුත්ත හාමුදුරන්ට පවරනවා මේ දේශනාව සංඝයාට සිදු කරන්න. සාරිපුත්ත හාමුදුරුවෝ එතන ඉඳන් මේ දේශනාව කරනවා. බුදුරජාණන් වහන්සේ හොඳ සිහිනුවණින් මේ දේශනාව අහගෙන ඉන්නවා සිංහසෙයියාවෙන් ඇලවිලා. දේශනාව අහලා අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා. සාදු 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 සාරිපුත්තේ තථාගතයන් වහන්සේ මේ දේශනාව කරා නම් ඒ කරන්නේත් ওই විදිහටමයි කියනවා. ඒ නිසා මේ සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ අයුරින්ම පැවැත්වුවා කියලා බුදුරජාණන් වහන්සේ සාදුකාර දීලා ඒක අනුමෝදන් වෙනවා. එතකොට ඒ වගේ සිදුවීම් ගණනාවක් ධර්මයේ පෙන්නනවා. මේ ගැනත් එක අවස්ථාවක සඳහන් වෙනවා උන්වහන්සේ මේ දීර්ඝ සංසාර ගමනේ මේ පාරමී පුරාගෙන යන ආත්මවල ඊට පෙර මේ සසරේ කොච්චරනම් අපි ඉපදී ආපු ගමනක්ද. ඒක ආත්මයක මල්ලවපොර සූරයෙක් වෙලා ඉපදිලා ඉඳලා තිනවා තරුණ හොඳ බොහොම හැඩිදැඩි ශක්ති සම්පන්න තරුණෙක් වෙලා ඉපදිච්ච ආත්මයක මල්ලවපොර දැන් අපි දකින්නේ අදත් තියෙන්නේ ගහ ගන්නවා ඔය රෙස්ලිං වගේ මිනිස්සු බොහොම ආසාවෙන් හොඳ වැඩේ ගහපන් කීකී සමහරු බලන්නේ. ඒ කියන්නේ ඒ තුල බලන්න කොච්චර මේ බලාගෙන ඉන්නකොට අකුසල රැස්
සකස් වෙනවද කියලා මිනිස්සුන්ටනේ. එහෙමයි. එතකොට මේවා දැකීම තුළ මේ තුළ තව කෙනෙකුට ගහනවා තමන් දැන් අපි හිතමු එක්ක බොක්සින් තරංගයක් එක්ක රෙස්ලින් තරංගයක් මේ කරාටි තරංගයක් මොනවා හරි දෙයක් තුළ තමන් විසින්ම කෙනෙක්ව තෝරගන්න මම මෙයාගේ පැත්තේ මම මෙන්න මෙයාගේ පැත්තේ එක්ක මම මේ රටේ කවුරු හරි එක රටවල් දෙකක් අතර නම් එක්ක ඒ රට මං කැමති මේ රටට. එතකොට ඒ තුළ අර අනිත් කෙනාට පහර දෙනවා අනිත් කෙනා ගුටි කනවා බලලා සතුටක් ලබනවා. එතකොට බලන්න මේ හිතේ කෙලෙස් මතුවෙන ස්වභාවය. එතකොට එදා අපේ බෝසතාණන් වහන්සේ සසරේ මල්ලෝපුර සූරයෙක් වෙලා ඒ තරංගයක් දැන් මේක ක්‍රීඩාවක්. හැබැයි මේ තරංගයේ අතරතුර තමන්ගේ ප්‍රතිවාදියව උස්සලා පොලේ ගැහුවා. පොලේ ගහනකොට ඔහුගේ කොඳු වැට පෙළිය බිඳුණා. ඒකේ අකුසල විපාකයක් හැටියට තමයි කියනවා දීර්ඝ සසරේ කොන්දේ අමාරුවක් පිහිටියා කියලා. ඒක දීර්ඝ සසරේ දිගින් දිගට ඇවිල්ලා සම්බුද්ධත්වයට පත්වෙච්ච ආත්මෙත් උන්වහන්සේට කොන්දේ අමාරුවක් ඇති වුණා. ස්වාමීන් වහන්සේ දැන් උන්වහන්සේ සතුයේ අනන්තවත් ගුණය නිසා උන්වහන්සේට අවශ්‍ය නම් ඇත්තෙම අවශ්‍ය නම් යටපත් කරගන්න පුළුවන්. බුදු කෙනෙකුගේ ගුණය දැන් ඒක අනන්ත අප්‍රමාණයි. බුදුරජාන් වහන්සේට රෝග පීඩා සැනින් යටපත් කරගන්න පුළුවන්. ඒක බුදුරජාන් වහන්සේම දේශනා කරන ආනන්ද ඡන්ද චිත්ත විරිය වීමංසා කියන සතර ඉරිදිපාද වඩපු කෙනෙකුට උන්වහන්සේට ජීවත් වීමේ ආවිෂ පවක් කැමතිනම් ආයුෂ් කල්පයක්. ඒ කියන්නේ ඒ වෙනකොට තියෙන පරමායුෂම වැඩ ඉන්න පුළුවන්. ඒ වෙනකොට තිබ්බ පරමායුෂ අවුරුදු 120යි. ඊටත් වඩා වැඩිපුර ඉන්නත් පුළුවන්. දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියේ. පරමායුෂත් ඉක්මවා ගිහිල්ලා. එතකොට අවුරුදු 120 වුණාට ඊට වඩා වැඩිපුර අවුරුදු 130ක් 40ක් 50ක් 60ක් වුණා උන්වහන්සේට වැඩ ඉන්න පුළුවන් කියනවා. දැන් එක අවස්ථාවක උන්වහන්සේ බේලුව ගමේදී මාරාන්තික බඩේ අමාරුවක් හැදිලා බොහොම වේදනාවෙන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මොකද උන්වහන්සේට මේ වේදනාව කියන එක අවබෝධ කරලා නිසා ඒ තුලත් අනිත්‍ය මෙනෙහි කරමින් ඒක දරා ගන්නවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වේදනාවෙන් වැඩ ඉන්නවා දැකලා ආනන්ද හාමුදුරන්ට තමයි දැන් හිතේ අමාරුව වැඩිම. ආනන්ද හාමුදුර එළියට ගිහිලා කල්පනා කරනවා නේ බුදුරජාණන් වහන්සේ ලෙඩ වෙලා උන්වහන්සේ ගිලන් වෙලා ආනන්ද හාමුදුරන්ට දැන් බොහෝම දුකයි. ආනන්ද හාමුදුර කල්පනා කර ඉන්නවා මේ වෙලේ බුදුරජාණන් වහන්සේ සතර ඊර්ධිපාද බලෙන් අදිෂ්ඨාන කරලා ආයු සංස්කාර අදිෂ්ඨාන කරනවා සමගම ඒ සැනින් රෝගයේ සුවපත් වුණා. එහෙමයි. ටික වෙලාවකට පෙර බොහොම වේදනාවෙන් හිටියේ. මේ සැනින් සුවපත් වෙලා උන්වහන්සේ එහෙම එළියට වැඩම කළා දැන් සක්මන් කරනවා. ආනන්ද හාමුදුර ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට දැන් සනීපයි. මීට ටික වෙලාවකට පෙර තථාගතයන් වහන්සේ බොහොම අසනීපෙන් වැඩ හිටියේ. නමුත් දැන් නම් සනීපයි. තථාගතයන් වහන්සේ ගිලන් වෙලා වැඩ ඉන්නකොට මට දිශාවල්වත් වැටහෙන්නේ නැතුව යනවා කියනවා. එතකොට අපිට පේනවා බුදුරජාන් වහන්සේට රෝගයක් යටපත් කරගන්න, වේදනාවක් යටපත් කරගන්න බුදුගුණ බලයෙන් පුළුවන්කම තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ශාරීරික ස්වභාවය, ලෝකේ ස්වභාවය, කර්මයේ ස්වභාවය තමන්ටත් මේ විපාක තමන් කරා එනවා කියන මේ ස්වභාවය ලෝකයට පෙන්නනවා. ඒ දේශනා කරන ධර්මයේ ස්වභාවය මේ කාටත් ඉපදුනා නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියල්ල කෙනෙකුට පොදු ධර්මතාවයක්. උන්වහන්සේ ඒක ඉවසීමෙන් ඒකත් එක්ක ගැටෙන්නේ නැතුව වේදනාව දරාගෙන අනිත්‍ය මෙනෙහි කරගෙන උන්වහන්සේ ඒකත් එක්ක ගැටෙන්නේ නැහැ. හැබැයි ඒ ස්වභාවය Tamanටත් ලෙඩ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේටත් බඩේ අමාරුව හැදුනා. ලෝහිත පක්ඛන්දිකා කියන ඒ රෝගේ වැළඳිලා ලේස් සමග අතිසාරේ බඩේ ලියාම සිද්ධ වුණා කියන පිරිනිවන් පාන අන්තිම කාලේ. දැන් මහා පරිනිබ්බාන සූත්‍රයේ දිහා බලනකොට බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද තථාගතයන් වහන්සේට දැන් කලන්තේ ආසනයක් පනවන්න. තථාගතයන් වහන්සේට පිපාසය ඉක්මනට පෑන් ටිකක් හොයාගෙන එන්න. එතකොට අපිට පේනවා මේ සාමාන්‍ය කෙනෙක් වගේ බුදුරජාන් වහන්සේ ඒ දැනෙන වේදනාව, ඒ දැනෙන කලන්ති ස්වභාවය, ඒව සියල්ල බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට උන්වහන්සේට මේ බොහොම අමාරුවෙන් පයින් අඩිය තීතී යන්න ඕනේ සැනින් ඉර්ධියෙන් පිරිනිවන් පාන්තන්ට යන්න තිබ්බා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ තමන්ගේ ස්වභාවය, මේ කයේ ස්වභාවය ලෝකයට පෙන්නනවා. ඒ කයට අත්වෙන ඉරනම ලෝකයට පෙන්නනවා මිසක් එතනින් තමන්ට තියෙන හැකියාව පාවිච්චි කරලා සැනින් තැන්ට මේ අහසින් ගිහිලා වාඩි වෙනව නෙමෙයි. ඒ නිසා තමයි උන්වහන්සේ යොදුන් ගණන් චාරිකාවේ වැඩම කරනවා. මේ මග දිගට මුණ ගැහෙන සියලු දෙනාට අනුකම්පා පිණිස, අනුග්‍රහය පිණිස. දැන් බුදුරජාණන් වහන්සේ කුසිනාරාවට වැඩම කළ පිරිනිවන් මංචකේ වැඩ ඉන්නකොට උන්වහන්සේගේ සිරිපතුල ඉදිමිලා කියන. එහෙමයි. ඒ නිසා පිරිනිවන් මංචකයේ තුලදී ආනන්ද හාමුදුරුවෝ මේ සිරිපතුල් දෙක මැදින් බුදුරජාණන් වහන්සේගේ මේ චීවරයක් නමලා තියලා ඉවරලා ඒ
ඉදිමිලානේ. ඒ තියලා තමයි උන්වහන්සේට උපස්ථාන කටයුතු කරන්නේ. ඉතින් මෙච්චර දුකක් විඳින්න ඕනේ නැහැ. උන්වහන්සේට සැනින් අහසින් එතනට වඩින්න තිබුණා. නමුත් අපිට පේනම දිව්‍ය ලෝකෙට වැඩම කරනවා නම්, බ්‍රහ්ම ලෝක වලට වඩිනවා නම්, අහසින් නොඑක් ප්‍රදේශ වලට වඩිනවා නම්, ඇයි උන්වහන්සේට එතන ඉඳන් පිරිනම් පාන්තන්ට කුසිනාරට වඩින්න බැරි? සංඝ පිරිස් පිරිවරාගෙන වුණත් තමන්ගේ ඉර්ධි බලෙන් වඩින්න පුළුවන්. එහෙම හැකියාවක් තිබුණත් බුදුරජාන් වහන්සේ තමන්ගේ ඒ ස්වභාවයේ ලෝකයට තමනුත් ලෙඩ වෙන කෙනෙක්, තමනුත් වයසට යනවා, තමනුත් ජරාවටපත් වෙනවා, මේ වේදනා කාටත් ඇති වෙනවා කියන එක ලෝක ස්වභාවයේ ලෝකයාට පෙන්වමින් තමයි බුදුරජාන් වහන්සේ ඒ ස්වභාවයේ ලෝකයට ප්‍රකට කරේ. ඒ වගේම පේනවා දැන් උන්වහන්සේ දැන් බලන්න මේ පුංචි දේවල් කොච්චර විපාක පිණිස එනවද කියලා තව පුංචි සිදුවීමක් මම කියන්නම්. ඒ තමයි බුදුරජාණන් වහන්සේට තිබුණ මේ හිසේ කැක්කුම. එහෙමයි. උන්වහන්සේට බොහෝ අවස්ථාවල් වල මේ හිසේ කැක්කුම දැන් සමහරුන්ට තියෙන කොච්චර බෙහෙත් ගත්තත් හොඳ වෙන්නේ නැති ඔළුවේ කැක්කුම. ඔළුවේ අමාරු ඔළුවේ කැක්කුම සැරෙන් සැරේ එනවා. ඒ හිසේ කැක්කුම බෙහෙත් ගත්තට හොඳ වෙන්නේ. එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේටත් තිබුණ හිසේ කැක්කුම. මේක පෙර කර්ම විපාකයක් හැටියට එක තැනක විස්තර කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ බොහෝ කාලයකට පෙර කල්ප ගණනාවකට පෙර සසරේ මේ පිරිසක් මාළු අල්ලනවා කියනවා. උන්වහන්සේ මේ මාළු ඇල්ලුවේ නේ. පිරිසක් මාළු අල්ලනවා. මේ එතනට ගිහිල්ලා බලාගෙන සතුටු වුණාර මාළු අල්ලනවා. මාළුන් ඇදලා ගොඩ දානවා. උන් දඟලනවා. මේවා දැකලා ඉවරලා අර ඒ දිහා බලාගෙන ඉඳලා සතුටු වුණා කියන මේ විනෝදෙන් පිරිසක් මාළු අල්ලනවා බලලා. ඒක අකුසල විපාකයක් හැටියට බුදු වෙන ආත්මෙත් හිසේ කැක්කුමක් උන්වහන්සේට පිහිටියා කියලා. එතකොට අපිට පේනවා මේ සසර තමන් රැස් කරගත්ත කර්ම තමන්ගේ පස්සෙන් එන ආකාරය. ඒ නිසා අපි කවුරුත් මේවා කල්පනා කරලා අකුසලයට බයක් ඇති කරගෙන අකුසලෙන් මිදෙන්න අප්‍රමාදීව උත්සාහයක් ගන්නට ඕනේ. අපි යම් කර්මයක් කරොත් ඒකේ විපාක අපි කරා එනවාමයි කියන කාරණේ නිතර සිහි කරන්නට ඕනේ. හොඳයි ස්වාමීන් වහන්ස. එහෙමනම් අපි විරාමයකට යමු. විරාමයෙන් අනතුරුව ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු තවත් දහම් කාරණයක්. ඔබේ ප්‍රශ්න යොමු කරන්න 0112 84 88 88 අපේ දුරකථන අංකය. පූජ්‍ය ගලිගමේ ඥානදීප ස්වාමින් වහන්සේ සිරස FM පන්සිල් මළුවට වැඩම කළේ. ඔබ බොහෝ විට සිරස FM පන්සිල් මළුවේ දහම් සාකච්ඡා වැඩසටහන්වලදී ශ්‍රවණය කරන අතරතුර අපිට බොහෝ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේ විමසනවා සක්කාය දිට්ඨිය නැතිවන අවස්ථාවේ කෙනෙක්ගේ මානසික ස්වභාවය, චෛතසික ස්වභාවය කොයි විදිහද කියලා. ඔව් ඇත්තටම සක්කාය දිට්ඨියත් එක්ක බැඳිච්ච තව සංයෝජනය කියලා ගත්තාම මේ පංච උපාදානස්කන්ධය කියන්නේ අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන 6 තුලම සකස් වෙනවා පංච උපාදානස්කන්ධය. එහෙමයි. එතකොට මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැන අපිට ඇති වෙනවා කොහෙන් බැලුවත් මේ අවිද්‍යාව නිසා ඇති වෙනවා දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය තමයි මේ තුල මම මගේ ආත්මයයි කියලා මට ඕනේ විදිහට පවත්වන්න පුළුවන් ආත්මික ස්වභාවයක් තියෙනවා කියලා. ඒ තමයි දැන් රූපය ගැන ඇති වෙනවා මේ රූපය තුල ආත්මය තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තාම මේ විදිහට රූපය ගැන සතර ආකාර සක්කාය දිට්ඨියක් ඇති වෙනවා. රූපය සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ. හැබැයි මේ රූපය ගැන හිතෙනවා රූපය ආත්මයක්. මේ රූපේ මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතෙනවා. ඒක දෘෂ්ටියක්. ඊළඟට හිතෙනවා ආත්මය කියලා දෙයක් තියෙනවා. ඒ ආත්මය හැදෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. රූපෙන් හැදිච්ච ආත්මයක් තියෙනවා කියලා හිතෙනවා. ඒ දෙවෙනි දෘෂ්ටිය. ඊළඟට හිතෙනවා රූපය තුලයි ආත්මය පිහිටන්නේ. ඊළඟට හිතෙනවා ආත්මය කියලා දෙයක් තියෙනවා තමාගේ වසඟේ පවත්වන්න පුළුවන්. ඒක තුල තමයි සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ පිහිටලා තියෙන්නේ. එහෙමයි. එතකොට ඔන්න ඔය විදිහට රූපේ ගැන සතර ආකාරයක සක්කාය දිට්ඨියක් ඇති වෙනවා. ඒ කියන්නේ කොහෙන් ගත්තත් මේ රූපේ ගැන හිතෙන්නේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන්. මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන් ස්වභාවයක් මේ තුල තියෙනවා කියලා දෘෂ්ටිගත වෙනවා. මේ දෘෂ්ටි ඇති වෙන්නෙම අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාව නිසා රූපේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන දේ නෙමෙයි Tamanට වැටහෙන්නේ. ඒ රූපේ තුල තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා කියන දෘෂ්ටි ඇති වෙනවා. ඒ රූපේ ගැන. ඊළඟට විඳීම, වේදනාව. ආයතන 6ේම ස්පර්ශය නිසා විඳින්න ඇති වෙනවා. ඒක ඇත්තම ස්වභාවය තමයි ස්පර්ශයෙන් හටගන්න විඳීම. ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. අනිත්‍යයි. හැබැයි අවිද්‍යාව සහගත කෙනාට බැලුවත පේන්නේ වේදනාව ආත්මයයි. මේ විඳීම තුල තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා වේදනාව ආත්ම වශයෙන් ගන්න. වේදනාව ආත්මයයි කියලා පිළිගන්න. එහෙම නැත්නම් එයා පිළිගන්නවා ආත්මය කියලා දෙයක් තියෙනවා. ඒක හැදෙන්නේ විඳීමෙන්. ආත්මය හැදිලා තියෙන වේදනාවෙන් කියලා හිතනවා. එහෙමයි. එහෙම නැත්නම් එයා හිතනවා වේදනාව තුලයි ආත්මය පිහිටලා තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා ආත්මය කියලා තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක තුලයි විඳීම තියෙන්නේ. එතකොට එතනත් වේදනාව ගැන ඇති වෙන්නේ සතර ආකාර සක්කාය දිට්ඨියක් ඇති වෙලා තියෙනවා.
එතකොට ඒ වේදනාව ගැන සක්කාය දිට්ඨිය ඇති වෙන්න හේතුනේ මේ වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ගැඹුරු නුවණකින් වටහා නොගැනීම නිසා. ඊළඟට ওই විදිහම තමයි ස්පර්ශයෙන් ඇති වෙනවා හඳුනා ගැනීම. ඒකට අපි කියනවා සංඥා. ඇහෙන් රූප හඳුනා ගන්නවා, කනෙන් ශබ්ද හඳුනා ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුනනවා, දිවෙන් රස හඳුනනවා, කයෙන් පහස හඳුනනවා, මනසෙන් අරමුණු හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම අපිට ඇති වෙන්නේ ස්පර්ශ නිසාමයි. ස්පර්ශ නිසා ඇහැට රූපයක් ස්පර්ශ වෙනකොට ඇහැයි රූපයයි විඥාන එකතු වීම නිසා ඇහැට පේන රූපය ඇහෙන් හඳුනා ගන්නවා. ඒකට කියනවා සංඥාව. මේ සංඥාව තුල මේ හඳුනා ගැනීම තුල අවිද්‍යාව තියෙන නිසා යා හිතනවා හඳුනා ගැනීම ආත්මයයි කියලා හිතනවා. ඒ කියන්නේ මේ හඳුනා ගන්න දේවල් සියල්ල මම මගේ මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා ආත්මයක් තියෙනවා කියලා හිතනවා. හඳුනා ගැනීම ආත්මයයි කියලා පිළිගන්නවා. ඒක දෘෂ්ටියක්. ඊළඟට හිතනවා ආත්මය කියලා දෙයක් තියෙනවා තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්. ඒක හැදෙන්නේ හඳුනා ගැනීම වලින්. එතකොට තවත් පැත්තකින් කැරකිලා බලනකොට පේන්නේ එතනත් ආත්මයක්. එහෙමයි. එහෙම නැත්නම් එයා හිතනවා ආත්මයේ තුලයි හඳුනා ගැනීම පිහිටන්නේ. ආත්මය කියලා තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒ තුල තමයි ඔය හඳුනා ගැනීමක් තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා හඳුනා ගැනීම කියලා යමක් ලෝකේ තියෙනවද? ඒ තුල තමයි ආත්මය පිහිටන්නේ. එහෙමයි. එතකොට සංඥාව ගැන සතර ආකාර සක්කාය දිට්ඨිය. දැන් ওই ටික කියපුවාම ටිකක් තේරෙන්න ඕනේ. ඔය විදිහට රූපය ගැන සතර ආකාරයෙන්, වේදනාව ගැන සතර ආකාරයෙන්, සංඥාව ගැන සතර ආකාරයෙන්, සංස්කාර කියන්නේ චේතනාව ගැනත් ওই විදිහම සතර ආකාර සක්කාය දිට්ඨියක් ඇති වෙනවා. ඊළඟට විඥානය ගැනත් ওই විදිහම සතර ආකාර සක්කාය දිට්ඨියක් ඇති වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධය ගැනම සතර ආකාර සක්කාය දිට්ඨිය වර්ධනය වෙනකොට සම්පූර්ණයෙන්ම 20 ආකාර සක්කාය දිට්ඨියක් බවට පත් වෙනවා. ඒකට තමයි අපි කියන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ගැන අවිද්‍යාව නිසා යාට හැම වෙලාවෙම මොන පැත්තෙන් බැලුවත් පේන්නේ මේ රූපය වේදනා සංඥා සංඛාර විඥාන මේක මගේ ආත්මය මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය, ඒ සක්කාය දිට්ඨිය 20 ආකාරව ඇති වෙලා තියෙන මේ සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් අපි කරන්නට ඕනේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් විමසන්නට ඕනේ. අර රූපය ගැන අනිත්‍ය වශයෙන් බලනවා. එහෙමයි. ඒක දුකක් වශයෙන් බලන. අනාත්ම වශයෙන් බලන. මොකද මේ සක්කාය දිට්ඨිය ඇති උනේ සංඥා විපල්ලාස නිසා. අවිද්‍යාව නිසා ඇති වෙලා තියෙන සංඥා විපල්ලාසය කියන්නේ අනිච්චේ නිච්ච සංඥා. අපි අනිත්‍ය දේ දකින්නේ නිට්ටයයි විදිහට. එහෙමයි. දුක්ඛේ සුඛ සංඥා. ඇත්තටම දුකක් වුණාට ඒ තුල අපි සැපයක් තියෙනවා කියලා වැරදි දෘෂ්ටියකට එනවා. අනාත්ම දේ තුල තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් ආත්මයක් තියෙනවා කියලා වැරදි දෘෂ්ටියකට එනවා. ඊළඟ දේ තමයි අසුබ දේ සුබයි කියලා වැරදි දෘෂ්ටියකට එනවා. මෙන්න මේ සංඥා විපල්ලාස නැති වෙන විදිහට අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුකක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන්, අසුබ දේ අසුබ වශයෙන් අපි බලන්න පුරුදු වෙනකොට අන්න අර අවිද්‍යාව නැති වෙලා විද්‍යාව පහළ වෙන විදිහට අපි මේ පංච උපාදානස්කන්ධය ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. එහෙම බලන්න මොකද වෙන්නේ? මේ රූපය මගේ ආත්මයයි කියලා රූපය ගැන වැරදි සතර ආකාර සක්කාය දිට්ඨියක් තිබ්බනම් ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වැටහෙන්න ඒ සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා. එහෙමයි. එහෙම තමයි සක්කාය දිට්ඨිය නැති කරන්න තියෙන්නේ. එතකොට ඒ පිණිස අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩාගෙන යනකොට ඉස්සල්ලාම යාට ඇති වෙන්නේ මේ පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ යමක් අනිත්‍යයි කියලා දේශනා කරා නම් ඒක අනිත්‍යම තමයි කියලා ඇති වෙනවා තද විශ්වාසයක්. අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම තුළ. ඒ මට්ටමට ඇති වෙනකොට එයා සද්ධානුසාරී මට්ටමටපත් වෙච්ච කෙනෙක්. එහෙමයි. මොකද එයා සද්ධාවෙම බැසගෙන ඉන්නේ. මේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම තුළ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා සද්ධාවෙන් බැසගත්ත කෙනෙක්. හැබැයි එයා තවදුරටත් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට එයාට යම් අවස්ථාවකදී පඤ්ඤාවේ මත්තසෝකාරී ප්‍රඥාවෙන් මද වශයෙන් අනිත්‍ය වැටහෙන්න පටන් ගන්නවා කියලා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍යමයි කියලා ප්‍රඥාවෙනුත් වැටහෙනවා. එතකොට එයා ධම්මානුසාරී මට්ටමටපත් වෙනවා. එතකොට අන්නේ කෙනා තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. සෝවාන් ඵලයටපත් වෙනකොට එයාට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි, ඒක දුකයි, අනාත්මයි කියලා එයාට වැටහීමක් ඇති වෙනවා. ඒක සත්‍යක්මයි කියන සත්‍ය ඥානය ඇති වෙනවා. ඒ සත්‍ය ඥානෙ ඇති වෙනවත් සමගම අර 20 ආකාර සක්කාය දිට්ඨිය ආතුලින් නැති වෙනවා.
එහෙමයි. විෂයාකාර වශයෙන් එයා මේ රූපය ගැන කොයි පැත්තෙන් ගත්තත් කැරකිලා බලනකොට මේකේ ආත්මයක් තියෙනවා වගේ දැක්ක ඒ වැරදි දැක්ම නැති වෙලා මේ රූපේ දිහා බලනකොට දැන් එයාට පේන්නේ මේක ඇත්ත තමයි, මේක අනිත්‍යයි, මේක දුකක්, මේක අනාත්ම දෙයක් කියන එක අවබෝධයෙන් ප්‍රඥාවෙන් එයාට දැන් වැටහෙනවා. ඒ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධේම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ප්‍රඥාවෙන් වැටහෙනවා නම් අන්නේ වැටහීම ඇති වෙනවා සමගම එයා තුළ අර විෂයාකාර සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඒක තමයි සෝවාන් ඵලයටපත් වීම. මේ විෂයාකාර සක්කාය දිට්ඨිය නැති වෙනවා සමගම තුනුරුවන් ගැන තියෙන සියලු සැක සංකා නැති වෙනවා. ඒ කියන්නේ විචිකිච්ඡාව නැති වෙනවා. එයා දන්නවා එහෙනම් නිවන් දකින්න තියෙන්නේ මෙන්න නියම මාර්ගයේ. එයා එතනින් එහා වෙනත් සීල වෘත හොයන්න යන්නේ නැහැ. සීලබ්බත පරාමාසයත් ඒත් එක්කම නැති වෙනවා. එතකොට සක්කාය දිට්ඨිය නැති වෙනවත් එක්කමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා එයාට ඇති වෙන්නේ චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානෙ. මේක අනිත්‍යමයි, මේක දුකක්මයි, අනාත්ම ස්වභාවයෙන් යුක්තමයි කියන අවබෝධය ඇති වෙනවා සමගම යා සෝවාන් ඵලයටපත් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගෙන කෙනෙකුට සෝවාන් ඵලය අත්දකින්න තියෙන්නේ. හොඳයි. පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේයි ඔබට දහම් කරුණු පහදන්නේ. උදෑසන 8 වනතුරුම ප්‍රශ්න යොමු කරන්න පන්සිල් මළුවට 0112 84 88 අපේ දුරකථන අංකය. ඊළඟ ප්‍රශ්නය පන්සිල් සුරැකීම පිළිබඳව. ඊටමත් වැදගත්. අපි සාකච්ඡා කරමු. පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේයි සිරස FM පන්සිල් මළුවේදී දහම් කරුණු පැහැදිලි කර දෙන්නේ. අදත් උදෑසන 8 වනතුරු ස්වාමීන් වහන්සේ පන්සිල් සුරැකීම සම්බන්ධ ප්‍රශ්නයක් අපි දකිනවා. බෞද්ධයින් පන්සිල් සමාදන් වීම සිද්ධ කරනවා. ඒ වගේ මේ පන්සිල් වලින් එකක් හෝ දෙකක් කැඩෙන්නට පුළුවන්. නැවතත් පන්සිල් සමාදන් වෙනවා. මේ විදිහට ජීවිත කාලය පුරාවට කෙනෙක් කරනවා නම් මේ තින ධර්මානුකූල පරිසරය පැහැදිලි කිරීම කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්සේ? ඔව් ඇත්තටම දැන් සීලය තුල තියෙනවා සමාදාන සීලය, විරති සීලය කියලා ධර්මයේ විස්තර වෙනවා. අපි පන්සිල් සමාදන් වෙනකොටත් අපට පිනක් රැස් වෙනවා. ඒ නිසා ඒකත් තේරුම් ගන්න ඕනේ. නැත්නම් සමහර කෙනෙක් හිතනවා ජීවිතේටම එකපාරක් සීල් ගත්තා නම් ඇති. එහෙම හිතනයි. අපි ඉතින් පන්සිල් කඩන්න නැත්නම් ආයෙ සැරින් සැරේ සීල් ගන්න ඕනේ. ජීවිතේටම එකපාරක් සීල් ගත්තාමද ওই සීල් කැඩෙන අය තමයි සැරින් සැරේ සීල් ගන්න ඕනේ. එහෙම හිතන අයත් ඉන්නවා. එහෙම දෙයක් නෙමෙයි ධර්මයේ තුල තියෙන්නේ. අපි යමක් සමාදන් වෙනකොට නැවත නැවත අදිෂ්ඨාන කරගන්නකොට මම මේ ශික්ෂාපද රකින්නවා කියලා ඒ අදිෂ්ඨාන කර ගැනීම තුලින් ඒක සිහි කර ගැනීම තුලින් මෙනෙහි කිරීම තුලින් ඒ සමාදන් වීම තුලින් අපට පිනක් රැස් වෙනවා. එහෙමයි. ඒකට කියන්නේ සමාදාන සීලය. ඒ සමාදන් වීම තුල පිනක් රැස් වෙනවා. කියන්නේ මම ප්‍රාණඝාතයෙන් වළකිනවා. මං හොරකමෙන් වළකිනවා. මං වැරදි කාම සේවනයෙන් වළකිනවා. මං මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. බොරුවෙන් වළකිනවා. මං මේ ශික්ෂාපද ටික දිවිහිමියෙන් රකින්නවා කියලා පොරොන්දු වෙලා තමයි ඒ ඇති කරගන්න සමාදන් වීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ තුල Tamanට ඒ සමාදන් වීම තුල පිනක් රැස් වෙනවා. එහෙමයි. ඊළඟට කෙනෙකුට ඒ ශික්ෂාපද කැඩෙන අවස්ථාවක් එනවා. අන්නේ අවස්ථාවේදී අර සමාදන් වෙච්ච දේ සිහි කරගෙන ඒකෙන් වළකින්න ඕන. අන්න එතකොට තමයි විරති සීලය. විරති කියන්නේ වළකිනවා. දැන් කෙනෙකුට අපි ගමු පන්සිල් අරන් නිදාගත්තා. උදේ නැකිට්ටා. හොඳට සීල් රැකිලා නෙතින්නේ. එතකොට මේ ප්‍රාණඝාතයක් කරනවා, සමහරලාවට හොරකම් කරනවා, ඊළඟට වැරදි කාම සේවනයේ දෙනවා, බොරු කියනවා, මත්පැන් මද්ද්‍රව්‍ය භාවිත කරනවා, නෑ හොඳ නිින්දක ඉන්නේ. එතකොට එයාට හිතෙන්න පුළුවන් මං රැයට සීල් රකින්නවානේ. එහෙම හිතන්න පුළුවන්. දැන් අපිට සමහර වෙලාවට ඒ ශික්ෂාපදේ කැඩෙන්න අවස්ථාවක් එනවා. එහෙමයි. ඒ එනකොට දැන් අපි හිතමු කෙනෙක් කොහේ හරි කාන්තාරික තනියෙන් ජීවත් වෙනවා කියලා. සමහරලාවට කොහේ හරි මොකක් හරි තනියෙන් ජීවත් වෙන්න උනා කියලා. එයාට හොරකම් කරන්න දෙයක්වත් නෑ. මත්පැන් මත්ද්‍රව්‍ය බොන්න තැනකුත් නෑ. එතකොට ඒ වගේ සමහරලා වැරදි කාම සේවනයේ දෙන්න කෙනෙකුත් නෑ. එයාට සමහරලාවට තනියෙන් ජීවත් වෙන කෙනෙකුට අර ශික්ෂාපද කීපයක් රැකෙන්නත් පුළුවන්. හැබැයි හිතේ තියෙන්න පුළුවන් අර වැරදි අවස්ථාව ලැබුණොත් මම මේක කරනවා කියන චේතනාව. ඒ නිසා අපිට දැන් අපි හිතමු මම සමාදන් වෙනවා මං හොරකම් කරන්නේ. හැබැයි gedara ඉන්නවා නම් ඉතින් gedara තියෙන්නේ තමන්ගේ දේවල් ඉතින් තමන්ගේ දේවල් තමයි මොන හොරකම් කරන්නද. දැන් අපි හිතමු මේ ශික්ෂාපදේ සමාදන් වෙලා මෙයා බස් එකේ යනවා. බස් එකේ යනකොට අපි හිතමු එක්ක කකුල ළඟ කාගේ හරි චේන් එකක් වැටලා තියෙනවා. දැන් දන්නවා මේ ඉස්සරහා ඉන්න කෙනාගේ. දැන් මොකද කරන්නේ මේක දැන් ඔන්න අර ශික්ෂාපදේ රකින්න අවස්ථාව ලැබෙන්නේ එතනදී. සමාදන් වෙච්ච තැනදී නෙමෙයි. දැන් මෙන්න මෙතනදී තමයි විරති සීලය අවශ්‍ය වෙන තැන. දැන් හිතට එනවා මේක ගනින් මෙන්න ඔබේ කකුල ළඟ වැටිච්ච දෙයක්. දැන් ඕක දැන් තමන්ගේ වාසියට ගන්නත් පුළුවන්. මේක මගේ පිනකටමයි මගේ කකුල ළඟ වැටුනේ. එහෙම හිතන අයත් ඉන්නවනේ.
මේක මට ලැබීමක් තියෙන නිසා තමයි මේක මෙතනට ලැබුණේ. දැන් ඕක හිමීට නැමිලා කකුල කහලා සිරිප්පුව හදලා හිමීට ගන්නත් පුළුවන්. එක්ක කෙනෙකුට ඒක අරගෙන දෙන්නත් පුළුවන්. සමහරලාවට චේතනාව එතන බලවත් වෙන්නේ. සමහරලාවට ඒක අරගෙන මේක ඔයාගේද මේ වැටලා තිබ්බා කියලා දෙන්න පුළුවන්. එක්කෝ එතන ඉන්න කෙනාට තට්ටු කරලා හරි පෙන්වන්න පුළුවන් මේ වැටලා තියෙන මේක ඔයාගේද කාගේද. එහෙම අරන් දෙන්නත් පුළුවන්. එක්කෝ කෙනෙක් එහෙමත් අයිතිකාරයෙක් නැත්නම් ඒක අරගෙන ගිහිල්ලා එක්කෝ සමාට දැන්වීමක් දාලා හරි මෙහෙම දෙයක් තිබ්බා අයිතිකාරයෙක් ඉන්නවනේ ඉදිරිපත් වෙන්න. එහෙම කරන අයත් ඉන්නවා අපිට. පේනවා. එතකොට ඒ මට්ටමට කෙනෙකුට ඒක අරන් දෙන්නත් පුළුවන්. හැබැයි එයාට දැන් හොරකම් කරන්නත් පුළුවන්. අන්න Tamanට අවස්ථාව ආවා. අවස්ථාව එනකොට හිත පොළඹවනවා මේක මෙච්චර වටිනවා. මේක මෙච්චරයි මේක ගත්තොත් මට මේ වගේ ප්‍රශ්න තියෙනවා ආර්ථික ප්‍රශ්න තියෙනවා. මේ දැන් කමන්නේ පස්සේ සිල් ගන්න පුළුවන්. එහෙම හිතෙන්නත් පුළුවන්. දැන් ස්වාමිනස දැන් අයිතිකාරයෙක් කිසිම කෙනෙක් ඉදිරිපත් නොවුනොත් කෙනෙක්ට දැන් හැබැයි යාගේ චේතනාව තුළ යාට පුළුවන් මේක පොලිසියට දැනුම් දෙන්න. මේ මෙහෙම දෙයක් වැටලා තිබුණා මේක අයිතිකාරයෙක් ඉන්න සමහරව අපි දන්නවා පත්තරවල දැන්වීම් දානවා. එක්කෝ දැන් ඔය ඉන්ටර්නෙට් එකේ පවා සමහර දැන්වීම් තියෙනවා මම මෙහෙම පසුම්බියක් අහුලා ගත්තා. මේක මේ වගේ දේවල් තියෙනවා අයිතිකාරයෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න. එතකොට ඒ වගේ සමහරු එතන අවංක චේතනාව තියෙන්නේ. Taman ඒ ගත්ත දේ අයිතිකාරයෙක් ලැබුණොත් දෙනවා කියන චේතනාව. එතකොට එතන අපි එතන අරන් තියෙන හොර හිතකින් නෙමෙයි. නමුත් අන්න එවැනි Tamanට හොරකමක් කරන්න අවස්ථාවක් එනකොට හිතනවා නෑ මං ශික්ෂාපදය සමාදන් වුණා නේද? මං හොරකම් කරන්නේ නෑ කියලා අදිෂ්ඨාන කරගත්ත කෙනෙක්. ඒ නිසා කොච්චර වටින දෙයක් වුණත් මට අයිති නැති දේ මට ඕන්නෙම නෑ. මම මේ වෙලාවේ මේ වැරදි වැඩෙන් වළකිනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඒ වෙලාවේ හොරකමින් වැළකුණා නම් අන්න එතනදී විරති සීල. එයා වළකිනවා. ඒ වගේ තමයි කෙනෙකුට වැරදි කාමසේවනයේ දෙන්න අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව එනකොට එයා හිතනවා නෑ මේක අකුසලයක් මම මේක කරන්නේ වළකිනවා. දැන් අපි හිතමු බේබද්ද ගොඩක් මැද්දේ ඉන්නවා. එතකොට දැන් හැම වෙලාවෙම දැන් කෙනෙක් පන්සිල් සමාදන් වෙනවා. හැබැයි ඉතින් හැම වෙලාවෙම මේ බොන්න අවස්ථාවක් එන්නේ නෑනේ. දැන් ඔන්න බේබදු යාළුවෝ ටික ඇවිල්ලා එක් කරගෙන යනවා. එක්කන් ගිහිල්ලා දැන් කට්ටිය බොනකොට දැන් ඔන්න අවස්ථාව එනවා. දැන් ඊට පස්සේ කට්ටියත් කියනවා බීපම් මේ මොනවද ඔබ මිනිස්සෙද්ද පිරිමියෙක්ද ඔහොමනේ ඉතින් පොවන්නේ. එතකොට දැන් මෙයාට හිතෙන්න පුළුවන් මං බොන්නේ නෑ කියලා. මම ශික්ෂාපදය සමාදන් වෙච්ච කෙනෙක්. මම මේකෙන් වළකිනවා. අන්න Taman සිහි කරගෙන සීලේ සිහි කරගෙන ඒ වෙලාවේ Tamanට වළකින්න පුළුවන්. හැබැයි අර සිල් රැකීමේ වීරිය නැති කෙනා, නුවණ නැති කෙනා, ප්‍රමාද පුද්ගලයා හිතන්න පුළුවන් කමක් නෑ ඉතින් අද විතරයිනේ. මම මේ ටික බීලා ගිහිල්ලා හෙට උදේ සීල් ගන්නවා. එහෙම හිතන අයත් ඉන්නවා. එයා දිගට සීල් රකින්න කෙනෙක් නෙමෙයි. එයාගේ ජීවිතේ එයා අර අපායේ පැත්තටම යනවා මිසක් එයාට මේ සීලේ රැක ගන්න පුළුවන් මානසිකත්වයක් නැහැ. අවස්ථාව ලැබිච්ච ගමන් වැරදි වැඩේ කරනවා පස්සේ පන්සිල් ගන්නවා. එහෙමයි ඉන්නේ. ඒ නිසා අපි මේ සසරේ සීලයක් පුරුදු කරනවා නම් එයාට අවශ්‍ය වෙනවා ආතාපි. අවස්ථාව ලැබෙනකොට නෑ මං කරන්නේ නෑ කියලා වළකින්න නම් කෙලෙස් තවන වීරියක් තියෙන්න ඕනේ. සම්පජාන කියන්නේ නුවණ. ඒ නුවණෙන් තමයි මේකේ කුසල්ද අකුසල්ද හරි වැරද්ද හොඳ නරක නුවණින් විමසලා ඒකේ ආදීනව මෙනෙහි කරලා අකුසලෙන් වළකින්නේ. ඊළඟට සතිමා හොඳ සිහියක් පවත්වන්න ඕනේ. ඒ සිහියෙන් ඉන්න කෙනාට තමයි පටස් ගාලා මතක් වෙන්නේ සීලේ. මේක වැරදි දෙයක්. මං සීල් සමාදන් වෙච්ච කෙනෙක්. ස්වාමීන් වහන්සේ එතනදී රකින්න සීලය ඉතාමත් බලවත්. එතන තමයි බලවත්ම අවස්ථාව. මොකද තමන්ගේ හිත වැරදි වැඩේට නැඹුරු වෙනකොට නෑ මං කරන්නේ කියලා ආදීනව මෙනෙහි කරලා ඒකෙන් වළකින්නකොට එතනදී තමයි බලවත්ම අවස්ථාව හිතේ. සමාදන් වෙන වෙලාවේ පින රැස් වෙනවා. හැබැයි ඒක රකින්න වෙලාවේ තමයි බලවත්ම පිනක් රැස් කරගන්න තියෙන අවස්ථාව. ඒ නිසා ඒ විදිහට අපි අමාරුයි. මොකද කෙලෙස් සහිත හිත අකුසලයට දුවන්නේ. මොකද හිත පුරුදු වෙලා තියෙන්නේ අපාය පැත්තට නැඹුරු වෙච්ච හිතක් තියෙන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් අපිට තියෙන්නේ. අපේ හිත කුසල මූලයන්ගෙන් හැදිලා නැහැ. අපි මේ සසරේ ඉපදී යන්නේ අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් නිසා. ඒ නිසා හිතේ ස්වභාවය අර ගඟක් පහළට ගලනවා වගේ හිත ඇදෙන්නෙම කෙලෙස් වලට. රාග අරමුණටමයි හිත දුවන්නේ. ද්වේෂ අරමුණටමයි හිත දුවන්නේ. මෝහයටමයි හිත දුවන්නේ. ඒ හිත දුවනකොට ඒක සමහර වෙලාවට සාධාරණීකරණය කරන විදිහේ කරුණු කෙලෙස් වලින් මතුවලා එනවා. ඒවට කියන වංචනික ධර්ම කියලා. එහෙමයි. එතකොට කෙලෙස් වලින් මතුවලා එනවා. එතකොට යා ඒක සාධාරණේ තමන්ගේ පව්කම හරි කියලා පෙන්වන්නත් නොයේ කතා ගොතනවා යාම. අච්චර මිනිස්සු කෝටි ගණන් හොරකම් කරනවා නම් මං හොරකම් කරාම මොකද? අද කාලේ හොරකම් කරන්න නැතුව ඉන්න බෑ. අන්න එහෙම හිත දැන් මේ මොකද කරන්නේ? තමන්ගේ හොරකම හරි කියලා ඔප්පු කරගන්න අනුන්ගේ කරුණ හොයනවා දැන්. වරයත් හොරකම් කරලා තියෙනවා, මෙච්චර හොරකම් කරලා තියෙනවා. අද කාලේ ඉතින්
හොරකම් නොකර ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අද කාලේ කොහෙද පුංචි බොරුවක් කරන්නේ නැතුව ඉන්නේ. දැන් ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ කාලෙත් ඒවත් හොයනවා දැන් අරගෙන. ඒ කාලේ මේ මෙහිම කතාවල තියෙන මොනවා හරි කලපලා ගන්නවා. එතකොට ඉතින් ඒ වගේ තමන්ගේ වැරදි සාධාරණීකරණය කරගන්න කොහෙන් හරි කරුණු ගොනු කර තමන් උත්සාහ ගන්න තමන්ගේ දුස්සීලකම සාධාරණීකරණය කරන්න. එයාට කවදාවත් මේ අකුසලෙන් වැළකීලා දිගින් දිගට සීලයක් දියුණු කරගෙන වඩා ගන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. මොකද අපි සීල් රැක්කොත් ඒකේ ප්‍රතිඵල අනුන්ට නෙමෙයි තමන්ට. අන්න ඒක හොඳින් තේරුම් අරගෙන තමන්ගේ සීලය ගැන මෙනෙහි කරගෙන කාලයක් හොඳට සීලාදී ගුණ ධර්ම රැකගත්තොත් තමන්ට ඒ සීලේම බලයක් බවට පත් වෙනවා. ඒක සීක බලයක් කියන්නේ තමන් තුල මහ පුදුම ශක්තියක්. දැන් අපිට පේනවා සමහර අය පුදුම සතුටකින් ඉන්නේ. කාලයක් සීල් රැකපුවා ඉන්නවා. ඒ අය වයසට ගියත් හාමුදුරනේ අපි මෙච්චර කාලයක් පොයට උපෝසතේ රැක්කා. මම හරියට පන්සිල් රැකපු කෙනෙක්. මගේ ජීවිතේ මං හරියට ගුණධර්ම රැකගත්ත කෙනෙක්. මන් නම් මැරෙන්න බය නැහැ. එහෙම කියන මිනිස්සු ඉන්නවා. නමුත් ජීවිතේ අර අඩුපාඩු වැරදි අකුසල් තිබ්බ කෙනාට මරණාසන්න මොහොතේ ඔවා චිත්‍රපටිය වගේ හිතට ගලන්න ගන්නවා. එහෙමයි. මම මේ වගේ වැරදි වැඩ කරා. අයියෝ මම මේ වගේ පව්කම් කරා. මම මේ වගේ අපරාධ කරා. මම බොරුවට සීල් ගත්තට මං රැකපු සීලයක් නැහැ. ඔවා ඔක්කොම හිතට මතක් වෙනවා. එහෙමයි. ඒවා චිත්‍රපටිය වගේ හිතට ගලනවා. එහෙම ගලනකොට තමන් අන්ත අසරණයි. දැන් කයත් දුර්වලයි, වයසට ගිහිල්ලා මරණාසන්න වෙලා අන්ත අසරණ වෙලා. එහෙම වෙලාවක කෙනෙක් බොහොම අසරණ කෙනෙක් බවට පත් වෙන. ඒ නිසා මරණ මංචකී අසරණ නොවෙන්න නම් ඔබ හොඳ සීලාදී ගුණ ධර්ම ඇති සිල්වත් ජීවිතේ පුරුදු කරගන්න. පංචශීලය නිත්‍ය ශීලය බවට ඔබ පත් කරගත්තොත් එහෙම ඔබේ ජීවිතයේ ඔබ මුහුණ දෙන බොහෝ දුක්ඛම් කටළු තුලින් ඔබට සැනසීම දැනේවි. ඒ දුක්ඛම් කටළු අතරින් සැනසීම මතුවේවි. අපි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට යොමු වෙනවා. ඉන්න අතරතුර පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ සමග තවත් දහම් කාරණා රාශියක් අපි පැහැදිලි කරගනිමු. ඔබට තෙරුවන් සරණයි. ඉතින් මේ වෙලාවේ නම් ඔබ සිරස FM පන්සිල් මළුවට ආවේ ස්වාමීන් වහන්සේ උදෑසන සිට අපිට බොහෝ වටිනා දහම් කාරණා පැහැදිලි කර දුන්නා. බුද්ධත්වයට පත් වෙලත් අප බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ අවබෝධය පිණිසම වින්දා වූ කර්ම විපාකයන් පිළිබඳව උන්වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා. දැන් අපි ස්වාමීන් වහන්සේගෙන් විමසමු. අලුත් පැයක් ආරම්භ වෙලා තියෙන උදෑසන 8 වනතුරු අපි ඔබත් එක්ක ධර්මයේ සාකච්ඡා කරනවා. පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කර දෙනවා. ස්වාමීන් වහන්සේ අපි මේ උදෑසන බුදුරජාණන් වහන්සේට තබන්නා වූ බුද්ධ පූජාව පිළිබඳව සාකච්ඡා කරනවා නම් ඊටමත් වැදගත් කියන කාරණේ මට සිහිපත් වෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ජීවිතය උත්තරීතර තත්ත්වයට පත් කරගන්න මිනිසුන් විවිධ දේවල් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් තිබුණත් උන්වහන්සේ වෙනුවෙන් මේ බෞද්ධයින්ගේ නිවෙස් තුල පවත්වන්නා වූ පූජාව බුද්ධ පූජාව තවමත් තබනවා. ඒක උන්වහන්සේගේ භාග්‍යවත් බව නිසා උන්වහන්සේට ලැබුණු දෙයක්. ස්වාමීන් වහන්සේ කෙනෙකු පව් සිදු නොවන ආකාරයට Tamanගේ භාග්‍යවතුන් වහන්සේට මේ පූජාවන් බුද්ධ පූජාවන් තබන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඔව් ඇත්තටම මම හිතන වැදගත්ම දෙයක් තමයි බුද්ධ පූජාවේ රැස් වෙන පින ගැන තේරුම් ගැනීම. එහෙමයි. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ගාථාවකට පෙන්නනවා තිත්තන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමේ පලං චේතෝ පනීදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින් කියනවා. තිත්තන්තේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට. එහෙමයි. යමෙක් ජීවමානව වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරනවා, එක්ක කිරිපිඩු පූජා කරනවා, එක්ක ගිලන්පස පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ සිරිපතු ලැබියස එක්ක මල් පූජා කරනවා, වැඳුම් පිදුම් කරනවා. මේ හැම ක්‍රමයකින්ම ජීවමාන බුදු කෙනෙකුට වන්දනා කරලා, මල් පූජා කරලා, දානි පූජා කරලා, ගිලන්පස පූජා කරලා කෙනෙක් යම් පිනක් රැස් කරගත්තාද? එහෙමයි. නිබ්බුතේ චාපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම ශාරීරික පාරිභෝගික උද්දේශික කියන ත්‍රිවිධ චෛත්‍ය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන දානි පූජා කරන්න පුළුවන්. එහෙමයි. ඊළම්පස පූජා කරන්න පුළුවන්, මල් පූජා කරන්න පුළුවන්, සූදදුම් පූජා කරන්න පුළුවන්. එතකොට ඒ පූජා කරන කෙනාගේ සිත ජීවමාන බුදුරජාණන් වහන්සේටයි මම මේ පූජා කරන්නේ කියන සිතක් නම් සමේ චිත්තේ සමේ පලං. ඊහා සමානම විපාක ඔහුට ලැබෙනවා. ඒ කියන්නේ දැන් අපි අද බුද්ධ පූජාව තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවකට. එහෙමයි. එක්ක අද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා කිරිපිඩු පූජා කරනවා. අද අපි චෛත්‍යයක් ළඟට ගිහිල්ලා ගිලන්පස පූජා කරනවා. මේ පූජා කරනකොට අපේ චේතනාව තියෙන්නේ දැන් සමහරගේ මේ අදහස් තියෙනවා මේ ගහකට පූජා කරලා වැඩක් තියෙනවා. මේ චෛත්‍ය මොනවද මේ පස් ගොඩවල් මේ ගඩොල් ගොඩවල් නෙමේ වේ තියෙන්නේ. එතකොට ඒ තුල තියෙන්නේ මේ බුදුහාඳුරන්ට පූජා කරනවා කියන චේතනාවක් නෙමෙයි. දැන් ඔහු තමන්ගේ නුවණින් ගොඩනගාගත්ත මිත්‍යා දෘෂ්ටික අදහස් ගොඩක් මත සමහරලාවට ඒ දානි දෙන කෙනාටත් බනිනවා, තුනුරුවන්ටත් ගරහනවා, නිඳා කර සමහරලාවට මේවා කරන්න යන. හැබැයි අවබෝධයෙන් කරන කෙනා දන්නවා
ජීවමාන බුදුරජාණන් වහන්සේ අද පිරිනිවන් පාලා. සමහර කෙනෙකු පූජා කරාට බුදුරජාණන් වහන්සේ පිළිගන්නවද? ඕක විසිකරණ එකනේ කරන්නේ. නිකන් අපරාධෙනේ. ඕක ඊට වැඩිය හොඳයි හිඟන්නේකට දුන්නා නම් ඔය වගේ අති පඬිත අදහස් දෙන අය ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් බලන්න මේ ගාථාවෙන්ම පෙන්නනවා ජීවමාන බුදු කෙනෙකුට යමෙක් දානයක් පූජා කරාද ඒහා සමාන විපාක අපිට ලබන්න පුළුවන්. එවැනිම සිතකින් අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමාවකට හරි බෝධීන් වහන්සේ නමකට හරි චෛත්‍යයකට හරි ඒ දානයක් පූජා කරනකොට අපි අදත් දානේ අග්‍රම කොටස පූජා කරන්නේ බුද්ධ පූජාව හැටියට. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නේ. දැන් අද ගෙදරකට ස්වාමීන් වහන්සේලා වඩම්මලා සාංගික දානයක් දුන්නත් අපි මුලින්ම වඩම්මන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරඬුව. එහෙමයි. මුතු කුඩයක් ඉහළගෙන හිස මත තියාගෙන බුදු ගුණ කියමින් පැමිණිලා මුලින්ම දානේ අග්‍ර කොටස බුද්ධ පූජාව හැටියට පූජා කරනවා. අවශේෂ ටික තමයි සංඝයාට පූජා කරන්නේ. එතකොට එතන චේතනාව බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දානයක් පූජා කරා කියන චේතනාව. එතකොට එවැනි අපේ චේතනාව තුළ බුදුරජාණන් වහන්සේටයි පූජා කරන්න කියන චේතනාවෙන් නම් දානේ පූජා කරන්නේ. සමේ චිත්තේ සමේ පලං ඒහා සමානම බුදු කෙනෙකුට දානි පූජා කරා හා සමාන විපාක ලැබෙනවද? ඊළඟට පෙන්නනවා මේ විදිහට පින් රැස් කරගන්න සත්‍යයන් සත්තා ගච්ඡanti සුගති මිනිසු මරණින් මත්තේ ඒ පිනම බලවත් කරගෙන මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. ඒ නිසා පින රැස් වෙන්නේ චේතනාව තුළ. අපේ චේතනාව තුළ අපි බුද්ධ පූජාව තියෙනකොට බුදුන් වඳිනකොට ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම පූජා කරනවා කියන චේතනාව නම් තියෙන්නේ. අන්න ඒ තුළ අපිට පින් රැස් කරගන්න පුළුවන්. ඔය කාරණේ හරියට තේරුම් ගත්තේ නැති කෙනා බුද්ධ පූජාව ගැන සමහරලාවට තමන් නොඑක් ලෝභ සිතුවිලි ඇති කරගන්න. එහෙමයි. බුද්ධ පූජාව තියෙන භාජනය ගැන පවා හිතන අපරාධය ඔච්චර ලොකු භාජන මොකටද? මේක නිකන් පුංචි අර සෙල්ලම්පත් වෙනවා වගේ පුංචි කෝප්පවලනේ තියන්නේ. එතකොට එතනත් හිතෙන නිකන් අපරාධ විසිකරන එකනේ. එහෙම හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ එතන මේ බුදුරජාන් වහන්සේට පූජා කරනවා කියන චේතනාව නෙමෙයි තමන් තුළ දැන් ඇති වෙලා තියෙන්නේ. ලෝභ සිතුවිලි. ලෝභ සිතුවිල්ලක්. ඒ දෙන දානි ගැන පවා එතන ලෝභ සිතුවිල්ලක් ඇති වෙනවා. ඊළඟට සමහර වෙලාවට කෙනෙක් හිතන මේක අපරාධයක්. ඔය තුල දැන් අදහස් දක්වන්න ගියොත් පුදුම අති පඬිත අදහස් දක්වන අය ඉන්නවා. මෙච්චර මේ කන්න නැති මිනිස්සු ඉන්න ලෝකේ. එහෙම නේද? මහා පුදුම අදහස් දක්වන්නේ මේ මෙච්චර මන්ද පෝසණින් මෙච්චර කන්න නැතුව මිනිස්සු ඉන්නවා. කොච්චර කන්න නැති මිනිස්සු ඉන්නවද? මේ අපරාධ නේද? සමහරලාට මේ බුද්ධ පූජාව තියලා කොච්චරනම් විසි කරනවද? මේක මහ විශාල අපරාධයක්. බුදුහාමුදුරු හිටියනම් ඕක කරන්න දෙයිද? අන්න ඒ වගේ බුදුහාමුදුරන්ගේත් අයියලා ඉන්නවද? කියන්නේ එතනත් එහාර බුද්ධ දේශනාවටත් එහා ගිහිල්ලා අදහස් දක්වන අය ඉන්නවා. ඉතින් ඒවා විශ්වාස කරගත්ත සමහරු හිතනවා මේ ඇත්ත නේ නිකන් අහගෙන ඉන්නකොට හිතෙන්නේ නිකන් ඇත්ත කියලා වගේ හිතෙනවනේ. මේ ඇත්ත නේ නම් මේ බුද්ධ පූජා මේක මහා අපරාධයක්. එහෙම හිතන අය ඉන්නවා. නමුත් දේශනාවේ තියෙන අපි මේ දේ පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියන චේතනාවෙන් නම් ඒ චේතනාව තුළ අපිට පින් රැස් කරගන්න පුළුවන්. ඊළඟට මේ බුද්ධ පූජාව දැන් අපි ගත්තාම මේක තමන් කන අදහසෙන් නම් තියන්නේ ඇත්තට මේක නොකළ යුතු දෙයක්. එහෙමයි. ඒ නිසා කෙනෙකුට බුද්ධ පූජාව කෑවට කමක් නැද්ද? අන්න ඒ අදහස ආවට පස්සේ නම් කෙනෙක්ගේ අර වගේ අදහස් ඇති වෙන්නේ නැහැ. ඒ අය ඊට පස්සේ ඒක හොඳටම තියන්න ඕන. මොකද ඉවර වෙලා තමන් කනවා. අන්න එහෙම කොටසකුත් ඉන්නවා. සමහර බුද්ධ පූජාවටම ඒක තමන් කන්න බලාගෙන බුද්ධ පූජාව තියන්නේ ඉවර වෙච්ච. මොකද ඒකේ හොඳම කොටස් ටික බෙදන නිසා හිතනවා සමහරලාට බුද්ධ පූජාව කෑවට කමක් නැහැ. ඒ නිසා ඇත්තටම බුද්ධ පූජාව සතෙකුට දෙන්න. එක්ක කවුරු හරි අසරණ කෙනෙක් අපේ හිතමු. මොකද එයාට දෙන්න ඕන මේ බුද්ධ පූජාව දෙනවා කියලා නෙමෙයි. අපි හිතමු කවුරු හරි කන්න නැති කෙනෙක් හරි අසරණ මිනිස්සෙක් හරි ආවහම අපි ඒක දෙන්න. දැන් අපි විසි කරා කියලා හිතන්න. එහෙමයි. ඒක සතෙක් තමයි ආහාර කරගන්නේ. මේ පොළවේ කොච්චර ඉන්නවද ඉඳුල් ආහාර කරගන්න සත්තු. ඒ තුලත් අපිට දානමේ චේතනාවක් ඇති කරගත්තොත් විසි කරන දේ පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි භාජනයක් හොදලා ඉඳුල් වතුර ටික විසි කරත් හිතන්න කියනවා මහා පොළවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා. ඒ තුලත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන දානමේ පිනක් රැස් වෙනවා. එතකොට බලන්න හරියට ගත්තොත් පින ගැන අවබෝධ කරගත්ත කෙනෙක් සද්ධාවෙන් බුද්ධ පූජාව තියෙනකොට ඒ දානේ කොටස බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් පූජා කරනකොට එතනදී ඒ මොහොතේදී එයාට බුදු කෙනෙකුට දානයක් පූජා කරා හා සමාන පිනකුත් රැස් වෙනවා. එතනින් පස්සේ බුද්ධ පූජාව ටික අපි සතෙකුට දුන්නත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන තවත් පිනක් රැස් වෙනවා. එහෙමයි. එතකොට බලන්න අපිට ජීවිතේ කොච්චර පින් කරගන්න
ලැබෙන අවස්ථාවක්. ඒ නිසා තමන්ගේ ජීවිතය තුළ ලැබෙන හැම අවස්ථාවෙම පින් කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දානික වටිනාකම බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකෙ මිනිස්සු දන්නවා නම් කෙනෙක් කොච්චර කුසගින්නේ හිටියත් තමන් කුසගින්නේ ඉන්න කෙනෙකුට ලැබිච්ච ආහාර පාර්සලයක් තනියෙන් කාගෙන යන්නේ නැහැ කියනවා. දානි වටිනාකම දන්න කෙනා සතෙකුට හරි කොටසක් දන් දෙනවා කියනවා. ඒ තරම් මේ දානි ආනිසංස සහිතයි කියනවා. ඒ නිසා දන් දීමට සසර පුරුද්දක් තියෙන්න ඕනේ. ඒ නිසා ජීවිතේ ටිකෙන් ටික හරි දන් දීම, අතහැරීම, ත්‍යාග සම්පත්තිය පුරුදු කරගන්න. ඒ සසර පුරුදු කරගත්ත කෙනා තමයි සසර දන් දීම බොහොම සතුටින් කරන්නේ. තුන් සිත පහදවා දන් දෙන්න නම් සසර පුරුද්දක් තියෙන්නම ඕනේ. හොඳයි. තුන් සිත පහදවාගෙන දන් දීම පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ අපිට සිරස FM පන්සිල් මළුවේදී පැහැදිලි කර දී තිබෙනවා. අපි දන් දෙන්න ගිහිල්ලා පෞත්‍රස් කරගන්නවා. මෙන්න මේ වගේ තැන් ටිකක් පිළිබඳව ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගනිමුද මේ විරාමෙන් පස්සේ. ප්‍රශ්න තියෙනවා නම් කතා කරලා කියන්න 0112 84 88 අපේ දුරකථන අංකය. තුන් සිත පහදන පන්සිල් මළුව. මේ වෙලාවේ ලංකාවේ විතරක් නෙමෙයි බොහෝ දෙනෙක් සිරස FM පන්සිල් මළුව අහගෙන ඉන්නේ. ඉතින් ඒ අය හැමෝම ධර්ම දානමය කුසල කර්මයට සහභාගී වෙන පුද්ගලයන් කියලා ඉතාමත් සතුටින් මට කියන්නට පුළුවන්. මොකද බොහෝ දෙනා තව කෙනෙක්ගේ මඟ පෙන්වීම ඔස්සේ සිරස FM පන්සිල් මළුවට එන බව අපි දන්නවා. ඒක නා තව කෙනෙකුට කියනවා ඔබ සියලුම දෙනාම ධර්ම දානයේ කොටස්කරුවෝ කියන එක මා කියනවා. සියලු දෙනාම සතුට සිත් ඇති කරගන්න, කුසල් සිත් ඇති කරගන්න. ඉතින් ඔබ තවදුරටත් ඔබේ මේ පුණ්‍ය කර්මය දිගටම කරගෙන යන්න කියන එකත් මතක් කරනවා. බලකිරීම නැති, සීමා බන්ධන නැති පන්සිල් මළුව. පූජ්‍ය ගලිගමේ ඥානදීප ස්වාමීන් වහන්සේටයි අද දවසේදී සිරස FM පන්සිල් මළුවට අපි ආරාධනා කළේ. උන්වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් සිරස FM පන්සිල් මළුවට වැඩම කරලා මේ දහම් කරුණ අපිට පැහැදිලි කර දෙන අවස්ථාව. ස්වාමීන් වහන්සේ දන් දෙන්න ගිහිල්ලා බොහෝ දෙනෙක් අකුසල් රැස් කරගන්නවා. සමහරෙක්ගේ ජීවිතේ තියෙනා වූ විශිෂ්ට බව පෙන්වන්න දන් දෙනවා. සමහර ස්වාමීන් වහන්සේ අනෙක් අය අභිභවා යන්න දන් දෙනවා. සමහරු අනිත් අය ගැන නොසිතා සීලවන්ත ස්වාමීන් වහන්සේලා සොයමින් උන්වහන්සේලාට දානය දෙන අවස්ථාවල් වලදී තව කෙනෙකුට දෙන අවස්ථාවත් අහිමි කරමින් දන් දෙනවා. මේ විදිහට අකුසල් රැස් කරගන්න අවස්ථා අප්‍රමාණයි ස්වාමීන් වහන්සේ. දන් දීමේ අනුහස් පිළිබඳව අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ ඊතරම් හොඳින් අපිට පැහැදිලි කර දී තිබියදී දන් දීම නිසා කරගන්නා වූ අකුසල් පිළිබඳවත් ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නට සූදානම්. ඇත්තටම දැන් ගත්තාම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි හිතමු අපි දානයක් දෙනවා. ඒ දානි දෙනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේක මං තනියම දෙන්න ඕනේ. එහෙමයි. මේක මේ අනිත් අය සම්බන්ධ කරගත්තොත් එයා මෙයා එකතු කරගත්තොත් මගේ පින අඩු වෙයි. ඒ අයටත් මේක බෙදිලා යයි. මේකේ පිනත් කුට්ටිය පිටින් මටම අයිති කරගන්න නම් මේක මං තනියම කරන්න ඕනේ. කවුරුත් ඕනේ නැහැ කියලා තනියෙන් දන් දෙනවා. හැබැයි ඒකේ ආනිසංස හැටියට Tamanට සැප සම්පත් ලැබෙනවා. දානේ විපාක හැටියට සසරේ Tamanට මේ දාණයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා මේව සසර Tamanට ලැබෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ තනියම දන් දීපු කෙනා සසර පරිවාර සම්පත්තිය නම් ලබන්නේ නැහැ. එයාට පිරිස් බලයක් නැහැ. කොච්චර කෝටි ගණන් තිබ්බත් තනියි. සමහරව ඉන්නවා ජීවිතේ වයසට ගියා සල්ලි තියෙනවා, පොත්වල සල්ලි තියෙනවා, ඉඩකඩම් තියෙනවා, ව්‍යාපාර තියෙනවා, ගෙවල් තියෙනවා, හතර වටේ අරන් දාලා හැබැයි බේත් ටිකක් දෙන්න කෙනෙක් නැහැ. හල කන්න කෙනෙක් නැහැ. උදව්වට මිනිස්සෙක් නැහැ. කල්යාණ මිත්‍රෙක් නැහැ. ලං වුණොත් හොරෙක් ලං වෙයි. එතකොට මේ වගේ ජීවිතේ සමහර ලාවට මහා විශාල බංගලාවල් වල විශාල ගෙවල් වල තනියෙන් ජීවත් වෙලා බොහොම දුක් විඳලා මරණයටපත් වෙන අය ඉන්න. එතකොට සසර දන් දීපු නිසා ලැබෙනවා. හැබැයි මේ ලැබෙන දේ තුල Tamanට කොච්චර සල්ලි තිබ්බත් පරිවාර සම්පatti පිරිස් බලේ නැහැ කියලා. එහෙමයි. ඒ පිරිස් බලය ලබන්න නම් අපි සහයෝගයෙන් පිරිස එකතු කරගෙන බෙදා හදාගෙන කරුණා මෛත්‍රියෙන් දන් දෙන්න. දැන් අපි හිතමු අපි දානයක් දෙනකොට අපි පිරිස එකතු කරගන්නවා. එක්ක වෑංජන වර්ග හරි බෙදා ගන්න. ඔයා මේ දේ සකස් කරගෙන ඉන්න. එක්ක ඔයාට පුළුවන් මෙන්න මේ ටික කරන්න. එක්ක අඩු ගන්න ඔයා දානි භාජන ටික හොදන්න. ඔයා මේ ටික කරන්න. ඔයා පොල් ටික ගාලා දෙන්න. එහෙම අපිට පුළුවන් පිරිසක් එකතු කරගෙන සහයෝගයෙන් දන් දෙන්න. එහෙම සහයෝගයෙන් දන් දෙනකොට ඒ හැම දෙනාටම ඒක විපාකේ ඒ විදිහටම ලැබෙනවා. Tamanට සසර පරිවාර සම්පත්තිය පිරිස් බලය ලැබෙනවා කියලා. එහෙමයි. ඒ නිසා ලෙඩ දුකක් වුණත් කරදරයක් වුණත් පින්කමක් කරන්න ගියත් Tamanට හැම දෙයකටම කෙනෙක් උදව්වට උපකාරයට මිනිස්සු සහයෝගයට ඕන තරම් ඉන්නවා. අපිට පේන දැන් මලගයක් වුණත් බලන්න සමහර මලගෙවල් තියෙනවා. ගෙවල් වල මිනිස්සු පිරීලා ඉතිරිලා යනවා. පෙරහැරවල් වගේ යන්නේ මිනි අරගෙන යනකොට.
සමහර අය ඉන්නවා මිනි පෙට්ටිය උස්සන්නවත් කෙනෙක් නෑ. සමහරට කුලියට 4 දෙනෙක් අරගෙන තමයි මිනි පෙට්ටිය අරගෙන යන්නේ. මොකද සල්ලි තිබිලා තියෙනවා. එහෙමයි. කෝටි ගණන් ධනිය තියෙනවා, වාහන තියෙනවා, ව්‍යාපාර තියෙනවා. හැබැයි මිනිස්සෙක් නෑ ජීවිතේ. උදව්වට කෙනෙක් නෑ. බොහොම තනියෙන් ජීවත් වෙන්නේ. එතකොට මෙහෙම වෙන්නේ සසර තනියම දන් දෙන්නේ නැතුව අපි දම්පින්කම් කරනකොට පිරිස එකතු කරගෙන සහයෝගයෙන් බොහොම සතුටේ සහයෝගයෙන් දන් දෙන. එතන තියෙන කරුණා මෛත්‍රිය. ඒක තවත් පිනක්. ඒ නිසා දානයකදී මේකේ පින ගැන ලෝභ සිතක් ඇති කරගත්තොත් Tamanට ඒ පින් රැස් කරගන්න තියෙන අවස්ථාව Taman අහිමි කරගන්න. එහෙමයි. ඊළඟට සමහරු ඉන්නවා දන් දෙන වෙලාවේ මේක දැන් කැපිලා පේන්න හරි පිරිස ඉදිරියේ හරි ඉදිරිපත් වෙලා හරි මං කරන්නම් කියලා වැඩි බාර ගන්නවා. ඊට පස්සේ ලෝභ සිතක් ඇති වෙනවා. අපරාධි දුන්නේ. අපරාධි මේක තිබුණා නම් මේකට යොදවන්න තිබ්බා. මම මෝඩයා වුණා. අන්න එහෙම හිතනවා මිනිස්සු. ඒ තුල වෙන්නේ අර දීපු දාණයට ලෝභ කිරීම තුල බුදුරජාණන් වහන්සේ වදාලා දැන් සමහරු ඉන්නවා එහෙම දාණේ දීලා ආපස්සට හිතා පසුතැවෙන. එහෙමයි. ඒ තුල තුන්සිත පහදින්නේ නැහැ. ඊට පස්සේ දීපු දේ ගැන සතුටු වෙන්න බෑ. පසුතැවෙනවා. ඒකේ විපාකයක් හැටියට Tamanට සසරේ ලැබුණත් පරිහරණය කරන්න හිත නැමෙන්නේ. ඇයි දීපු දෙයට ලෝභ කරලා. ඒ නිසා Tamanට දන් දීම නිසා ලැබෙනවා. ලැබෙන දේ පරිහරණයට හිත නැමෙන්නේ නැහැ. ඒ වගේ අපිට අර මහදන සිටුවරයා ගැන සඳහන් වෙනවා 80 කෝටියක රන් කහවන තිබුණා කියනවා. රිදී ආදී සම්පත් ගැන කවර කතාවක්ද කියනවා. හැබැයි කාඩි හොදින් නියුඩු හාලුයි තමයි කියනවා කෑවේ. ඇඳගෙන හිටියේ මිනිස්සු විසි කරලා දාලා තියෙන වැරහැලි ගෙනහල්ලා ඇඳගෙන ඉන්නවා කියලා. මේ වගේ සමහරව ඉන්නවා මේ සල්ලි තියෙනවා කියලා මිනිස්සු දැනගනී කියලා වැරහැලි අඳින මිනිස්සු ඉන්නවා. ඒත් කර්මය නේද සෝමනාථ? ඒවත් කර්ම තමයි ඉතින්. ඒ කියන්නේ සසරේ දන් දීපු නිසා ලැබෙනවා. ලැබුණාට පරිහරණය කරන්න හිත නැමෙන්නේ. සමහර ලාවට බැංකු පොත්වල කෝටි ගණන් තියෙනවා. හැබැයි සමහර ලාවට මැරුණට පස්සේ කො මහා බාරකාරයකට අයිති වෙනවා. එක්කෝ රාජසන්තක වෙන එක්කෝ කවුරු හරි හොරෙක් මේක අයිති කරගන්නවා. Taman හරියට ගෙයක් දොරක්වත් හදාගෙන නැහැ. යාන වාහනයක් ගන්න සමහරලාට බස් එකක එල්ලීලා යනවා, ට්‍රීවිල් එකක නැගලා යනවා. හිතනවා මේ මම වාහනයක් අත්ව සල්ලි තියනවා කියලා මිනිස්සු දැනගනි. එහෙමයි. එහෙම හිතලා සල්ලි තියනවා ඕන තරම් සැපසේ ඉන්න පුළුවන්. හැබැයි Tamanට ඒව පරිහරණය කන්නෙත් නැහැ. සමහර ලාවට පරණ එකක් හරි රත් කරගෙන මේක රත් කර කනවා ඕන තරම් සැපසේ කන්න බොන්න පුළුවන්. ධනෙ තියෙනවා. පින් කරන්නෙත් නැහැ, නැති බැරි අයට දෙන්නෙත් නැහැ. අක්කෝ සංඝයාට දීලත් නැහැ, සාසනීයට කරලත් නැහැ, රටට කරලත් නැහැ, තමන් කරගෙනත් නැහැ, තමන් කාලා බීලත් නැහැ. අර දීපොළ ගැන හූල්ලා අන්තිමට මැරිලා යනවා. ඒව රාජසන්තක වෙනවා. ඒ වගේ Tamanට ලැබෙන දේ පරිහරණය කරන්න පිනක් ලැබෙන්නේ Taman දීපු දේ ගැන හිත පහදවාගෙන දන් දෙන්නට ඕනේ. අන්න ඒ නිසා මේ දානයකදී වැදගත්ම කාරණා බොහෝමයක් තියෙනවා. ඒ නිසා අපි දානයකදී කරුණා මෛත්‍රිය මුල් වෙන්නට ඕනේ. ඒ කරුණා මෛත්‍රියත් එක්ක තමයි අපිට පින් රැස් කරගන්න පුළුවන්. සමහර වෙලාවල් තියෙනවා කෙනෙක් දානි දෙනවටත් වඩා ඒ දීපු දානය ගැන හිතලා කෙනෙකුට පුළුවන් නම් සතුටු වෙන්න. අන්න එතනදී එයාට ඊට වඩා පිනක් රැස් වෙන්නත් පුළුවන්. එහෙමයි. ඒක සිදුවීමක් තියෙනවා. අයියයි මල්ලි දෙන්න. මේ දෙන්න උක්හේනක් වගා කරා. බොහෝ කාලයකට පෙර උක්හේනක් වගා කරා. දවසක් මේ මල්ලි යනවා උක්කේනට උග්ගහක් කපාගෙන එන්නේ යනවා. යනකොට තමන්ගේ උක්කේන හොඳට පීදිලා උග්ගහක් කපාගත්තා. ඒ කාලේ උග්ගස් මේ අද තියෙන උග්ගස් වගේ නෙමෙයි. යටින් කපලා උඩු අතට උග්ගහ අල්ලගෙන ඉන්නකොට පැණි ටික ඔක්කොම පහළට බේරිලා පිරෙනවා කියන. භාජනයක් යටින් අල්ලන්න විතරයි තියෙන්නේ. ඉතින් උග්ගහ කපපු කමං කරන්නේ කපපු තැන තියලා තද කරලා බඳිනවා. මොකද පැණි ටික බේරෙන්න නිසා. තමන්ගේ හේනෙනුත් උග්ගහක් කපාගත්තා. බලනකොට අල්ලපු හේන තියෙනවා අයියාගේ හේන හොඳට උක් පීදිලා. එහෙනම් අයියටත් උග්ගහක් දෙනවා කියලා හොඳට පීදිච්ච උග්ගහක් අයියාගේ හේනම කපාගෙන දැන් මේ මල්ලි උග්ගස් දෙක අරගෙන එනවා. එනකොට මගදී මුණ ගැහුණා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. ඒ වෙලාවේ ස්වාමීනිය ඔහම වැඩ ඉන්න ඔබ වහන්සේට පිණ්ඩපාතේ ලැබුණාද කියලා ඇහුවා. තාම නැtei කිව්වා. එහෙනම් මං උප්පැණි ටිකක් පූජා කරන්නද කියලා අර උන්වහන්සේගේ පාත්‍රයට තමන්ගේ උග්ගහක් අර යටින් බැදලා තිබ්බ තැන ගලවලා පාත්‍රයට අල්ලනකොට සම්පූර්ණයෙන් පාත්‍රේ උප්පැණි වලින් පිරීලා ගියා. එහෙමයි. උන්වහන්සේ මේ පාත්‍රය අරගෙන පින් අනුමෝදන් කරලා අහසින් වඩින්න සූදානම් වෙනකොට ඇහුවා ස්වාමීනි වළඳන් නැද්ද කියලා. තව ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවා. උන්වහන්සේලාටයි කිව්ව මේ ටික අරගෙන යන්න. එතකොට කියනවා නෑ ස්වාමීනි එහෙමනම් ඕක වළඳන්. මම තව උග්ගහක් තියෙනවා අයියාගේ උග්ගහ. කමක් නෑ මං ඒකත් පූජා කරන්නම් කියලා. උන්වහන්සේ එතනම වැඩ ඉඳලා අර උප්පැණි ටික වැළඳුවා. ඒ වළඳලා ඉවර වුණාට පස්සේ අනික් උග්ගහත් පූජා කරා. ඒ උප්පැණි ටික අරගෙන මේ පසේ බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරා.
මේ කරගත්ත පින ගැන ඒ වෙලාවෙම සාදුකාර දීලා තමන් ප්‍රාර්ථනයක් කරගත්තා. මම මගේ උග්ඝහත් අයියාගේ උග්ඝහත් මම පූජා කරගත්තා. උන්වහන්සේ මගේ උප්පැණි ටික වළඳලා අහසින් වැඩියා. මේ පිනෙන් මට සසර දිව්‍ය මනුස්සාදී සැප සම්පත්ම ලැබේවා. ඔන්න කරපු ප්‍රාර්ථනේ. එහෙම සැප සම්පත් ලැබලා බුදු කෙනෙක්ගේ ශාසනයේ කෙලවර මට නිවන් අවබෝධ කරගන්නම ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරා. හැබැයි එතන තියෙන්නේ සැප සම්පත් ලැබලා බුදු කෙනෙක්ගේ ශාසනයේ කෙලවර මට නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. දැන් මේ ප්‍රාර්ථනා කරේ කවුද? අර පින කරපු මල්ලි. එහෙමයි. මේ පින කරලා යනකොට ඈතදී දැන් අයියා ඉන්නවා ගේ ඉස්සරහා. ගිහිල්ලා දැන් හිත අපහදින්න පුළුවන්. ඊට කලින්ම ඈතදීම කියනවා අයියේ අද මං උක්හේනට ගිහිල්ලා අයියාගේ උක්හේනෙනුත් උග්ඝහක් කපාගෙන ආවා. එනකොට මගදී පසේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහිලා උන්වහන්සේට අයියාගේ උග්ඝහත් මං පූජා කරා. අයියා කැමති නම් පින අනුමෝදන් වෙන්න නැත්නම් මං උග්ඝහේ මිල ගෙවන්නම් කිව්වා. පින ගන්න කැමති නැත්නම් එක්කෝ පින අනුමෝදන් වෙන්න කැමති නම් මම මේ කියන දේ අහලා නැත්නම් මං උග්ඝහේ ගාන ගෙවන්නම් කිව්වා. එහෙම කියලා තමන් පූජා කරපු ඒ ආකාරයේ පින ගැන කීවා. එතකොට මේ අයියා සාදුකාර දීලා පින අනුමෝදන් දැන් පින කරේ අයියා නෙමෙයි. ඒ අයියා පින අනුමෝදන් වෙලා කියනවා මල්ලි මගේ උග්ඝහ ඔයා ඒ පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. ඒ පිනෙන් මට සසර බුද්ධ ශාසනයක මුලින්ම ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. එහෙමයි. එතකොට පින කරපු මල්ලි ප්‍රාර්ථනා කරේ බුද්ධ ශාසනයේ කෙලවර නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා. පින කරපු අයියා ඒ කරපු පින දැකලා අහගෙන ඉඳලා අනුමෝදන් කරේ. Taman නෙමෙයි කරේ. මල්ලි කරපු පින අහලා අනුමෝදන් වුණා. අනේ මමත් මේක අනුමෝදන් වෙනවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. Tamanට බුද්ධ ශාසනයක මුලින්ම නිවන් අවබෝධ කරගන්න ලැබේවා. එදා ඒ අයියා තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. මුලින්ම ධර්මය අවබෝධ කරගත්තේ ප්‍රාර්ථනෙන් එදා අයියා. නමුත් පින කරපු මල්ලි තමයි අපේ ගෞතම බුද්ධ ශාසනය තුල අන්තිමට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න යනකොට සෙනග පීරගෙන දුවගෙන ආවා. අනේ මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න දෙන්න. ආනන්ද හාමුදුර අතින් අල්ලගත්තා. යන්න එපා, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න යන්නේ. උන්වහන්සේට කරදර කරන්න එපා. බුදුරජාණන් වහන්සේ බුදු වැසින් බලනකොට දැක්කා පෙර සසර පින් තියෙන කෙනෙක් මේ තමයි අන්තිමටම නිවන් දකින්න කෙනා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දෝයි සුබද්දට එන්න දෙන්න කිව්වා. සුබද්දට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දහම් දෙසුවා. ඒ වෙලාවෙම සුබද්ද බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පිරිනිවන් පාන්න පෙර ඒ අසල ගහක් යට වාඩි වෙලා ධර්මයේ විමසලා රහත් වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේම වැඩ ඉඳලා ශ්‍රී හස්තයේ දිගු කරා මෙහෙ එන්න මහණෙනි මේ ධර්මයේ ස්වාඛාතයි මනාකොට දේශනා කොට තිබෙන්නේ කියලා ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට රහත් වෙච්ච අන්තිම මහරහතන් වහන්සේ සුබද්ද මහරහතන් වහන්සේ. එදා ඒ පින කරපු මල්ලි. එතකොට අපිට පේනවා තමන් තව කෙනෙක් කරන පිනක් දැකලා අපිට අනුමෝදන් වෙන්න පුළුවන් නම් අනේ සාදු කොච්චර දෙයක්ද කියලා හදවතින්ම ඒ පින දැකලා සතුටු වෙලා අනුමෝදන් වෙනවා නම් ඒකත් මහ විශාල පිනක්. ඒ නිසා පින් කරගන්න පොර කනවට වඩා පින් කරගන්න රණ්ඩු වෙනවට වඩා කෙනෙක් කරන පින දැකලා අනුමෝදන් වෙනවා නම් ඒකත් මහ විශාල පිනක්. ඔබ උතන සිට ස්වාමින් වහන්සේගේ මුවින් පිටවන බණපද අසා සාදුකාර දෙන්නට ඇති. විරාමයකට යමු. විරාමෙන් අනතුරුව තවත් වැදගත් කාරණයක් ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු. පූජ්‍ය ගලිගමේ ඥානදීප ස්වාමින් වහන්සේ දහම් කරුණු පැහැදිලි කරන්නේ. ලබන සතියේ ඉරිදා උදෑසන 6ට පන්සිල් මළුවේදී ඔබට දහම් කරුණු පැහැදිලි කරන්නේ මහරහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජගිරි ආර්ය ඥාන ස්වාමීන් වහන්සේ. පහුගිය කාලවකවානුව පුරා ඔබ අපට යොමු කරපු ප්‍රශ්න, උන්වහන්සේට යොමු කරපු ප්‍රශ්න අපි උන්වහන්සේගෙන් පැහැදිලි කරගෙන තිබෙනවා. ඉතින් උන්වහන්සේ ඊටමත් දුර්ලභව අගනුවරට වැඩි අවස්ථාවක අපිට අවස්ථාව ලැබුණා උන්වහන්සේ සමග ධර්ම සාකච්ඡාවක් පවත්වන්න. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා ලබන ඉරිදා උදේ 6ට සිරස FM පන්සිල් මළුවේදී ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න. පූජ්‍ය ගලිගමේ ඥානදීප ස්වාමීන් වහන්සේ මේ උදෑසන සිරස FM පන්සිල් මළුවේදී අපිට දහම් කාරණා පැහැදිලි කරන්නේ. කොයිතරම්නම් වාසනාවන්ත කාලයකද අප මේ ඉන්නේ. එහෙම ඔබට හිතෙන්නට පුළුවන් ඇත්තටම ශ්‍රී සද්ධර්මය දකින්නට පෙරම් පුරන කෙනෙකුට. මොකද අපිට මෙවන් වූ ධර්මයේ පිළිබඳව පැහැදිලි කිරීම කරන, ධර්මයේ පිළිබඳව අවබෝධයක් තිබෙන ස්වාමින් වහන්සේලා මුණ ගැහෙන කාලයකයි අපි මේ ඉන්නේ. ඉතින් අපි
වාසනාවන්තයි කියන හැඟීම අපිට ඇති වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මෙයත් බොහෝ දෙනෙක් විමසන කාරණයක්. මේ ලංකාව පුරා අපි දකින පුද්ගලින් බොහෝ දෙනෙක් Tamanට නොපෙනෙන විවිධ බලවේග නිසා දුකටපත් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම යම් කෙනෙක් Tamanට සමීපම කෙනෙක් මිය ගියාට පස්සේ මියගිය පුද්ගලින්ව නිරතුරුවම සිහිපත් කරනවා. මෙය කොහොමද ස්වාමීන් වහන්සේ මේ ජීවත් වෙන කෙනාට මියගිය කෙනාට හොඳ උත්පත්තියකට ගිහිල්ලා නැත්තම් ඒ වගේ කෙනෙකුට කොහොමද බලපාන්නේ? ඔව් ඇත්තටම මිය පරලොව ගිය කෙනෙක් වෙනුවෙන් අපිට කරන්න තියෙන එකම දේ තමයි අපිට අතින් අතට යමක් දෙන්න බෑ. දැන් ජීවත් වෙලා ඉන්න කාලේ නම් අපිට නෑ සමහර ලාවට අපි දන්නවා එක්ක අවුරුද්දට හරි එක්ක අම්මා තාත්තා බලන්න යනකොට හරි සමහර ලාවට කෑම ටිකක් අරගෙන යන්න පුළුවන්, පළතුරු ටිකක් ගෙනියන්න පුළුවන්, අම්මා තාත්තට ඇඳුමක් ගිහින් දෙන්න පුළුවන්, අතින් අතට යමක් දෙන්න. හැබැයි මිය පරලොව ගියාට පස්සේ අපිට අතින් අතට යමක් දෙන්න බෑ. අපිට ඒ කෙනා වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ තමයි අපි ඒ කෙනා සිහිපත් කරලා පින් දහම් කරලා ඒ පින් අනුමෝදන් කිරීම. ඒක තමයි සිඟාලෝවාද සූත්‍රයේ පවා බුදුරජාණන් වහන්සේ දරුවන්ගේ යුතුයකම් හැටියට පෙන්වුවේ මිය පරලොව ගිය දෙමාපියන් සිහිපත් කරලා පින් කරලා ඒ අයට පින් දෙන්න. එහෙමයි. ඒක තමයි අපිට කරන්න පුළුවන් දේ. ඉතින් ඒ නිසා ඔබ ඔබේ නිවසේ එක්ක දානමය පින්කමක් කරලා එක්ක පිට විහාරස්ථාන කරන පින්කමක් වෙනුවෙන් හරි ඒ කරන හැම පින්කමකදීම ඔබට පුළුවන් ඔබේ මිය පරලෝකයේ දෙමාපිය විතරක් නෙමේ සසර පින් අපේක්ෂාවෙන් ඉන්න. සමහරලාවට ඥාති කොච්චරද? ඒ නිසා සමහරලාවට දැන් කෙනෙක් පුරුදු වෙන එක වැරද්දක් තමයි මේ ජීවිතේ අපිට මේ අවුරුදු කීපයක් තුල මිය පරලෝකයේ දෙන්නේ 3 දෙනෙක් ගැන විතරයි අපිට මතකෙ තියෙන්නේ. එහෙමයි. ඒ නිසා එක්ක අපේ අම්මා තාත්තා ආච්චි සීයා කියලා 3-4 දෙනෙක් ගැන විතරක් සිහි කර. හැබැයි අපේ පෙර ජීවිතේ අම්මා තාත්තා තාම පින් ගන්න බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඊටත් පෙර ජීවිතේ අම්මලා තාත්තලා තාම പ്രേත ලෝකවල ඉන්නවා වෙන්න පුළුවන්. දැන් අපිට පේනවා සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම 5කට කලින් අම්මා ප්‍රේතියක් හැටියට පින් ගන්න පෙනී ඉඳලා පින් ඉල්ලපු අවස්ථාවක් තියෙනවා പ്രേතවත්තුයි. එතකොට අපිට පේනවා දීර්ඝතෙන් බිම්බිසාර රජුරුවන්ගේ කල්ප 90කට පෙර ඥාති පිරිසක් පින් ගන්න බලාගෙන හිටිය සිදුවීමක් තිරෝකුඩ සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට පේනවා අපේ සංසාරික කල්ප ගණන් සසරේ අපිට දෙමව්පිය වෙච්ච අය, ඥාතීන් වෙච්ච අය, හිතවතුන් වෙච්ච අය, දරුවෝ වෙච්ච අය, සමාජ ස්වාමිවරු, බිරින්දෑවරු, සහෝදරවරු ඔය නොයෙක් විදිහට සසර අපිත් එක්ක බැඳින් ඇති කරගෙන පින් ගන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. ඒ නිසා අපි ඒ සියලු දෙනා වෙනුවෙන් අපි පින් දෙනකොට අපි මිය පරලෝකීය මේ අවුරුදු කීපයක් තුල දෙතුන් දෙනෙක් සිහිපත් කරාට කමන්නේ. හැබැයි ඒ අය ඇතුළු අනෙක් සියලුම සංසාරික ඥාතීනු මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු ඥාතීන් වහවහ සසර දුකින් අත මිදේවා කියලා ඒ පින කරුණා මෛත්‍රියෙන් සියලු දෙනාට අනුමෝදන් කරන්න. එහෙමයි. එහෙම පින් අනුමෝදන් කරනකොට පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතීන් සාදු කියලා පින් අනුමෝදන් වෙනකොට ඒ අයට ඒ පිනේ විපාක හැටියට සැප සම්පත් පහළ වෙනවා. ඒක තමයි බුද්ධ දේශනාවේ තියෙන ක්‍රමය. එතනින් මෙහා දැන් අපි පුරුදු වෙලා තියෙනවා බොහෝ වෙලාවට බුද්ධ දේශනාවල නැති සමහර වෙලාවට ගෙවල් වල නිකන් සමහරු ජීවිත කාලේ ඉන්නකොට මෙලෝ සලකලා නැහැ. මරුණාට පස්සේ දැන් මේක හිත හදාගන්න බෑ මේව මතක් වෙනවා. ඊට පස්සේ gedara වැඩිපුර සැලකිලි දැන්. ඉන්නකොට පිළිකන්නේ හිටියේ. තමයි දැන් මොකද දැන් ගියේ මැදම ෆොටෝ එකක් ගහලා ඊට පස්සේ මල් පහන් පත්තු කරනවා. සමහරු හඳුන් කූරු අල්ලනවා මල් මාලා දාලා පිළිමත් අමරන හදනවා දැන් ගියේ ඉස්සරහා. එතකොට ඒ මට්ටමට දැන් සමහරු පසුතැවෙනවා. දැන් එහෙම කොටසකුත් තියෙනවා. ඊළඟට දැන් අපි හිතමු අම්මා තාත්තා වෙනුවෙන් හරි මිය පරලෝකීය ඥාතියෙක් වෙනුවෙන් හරි අපි හඳුන් කූරු ඇල්ලුවා කියලා යාර ෆොටෝ එකකට ඒකෙන් එයා සුවපත් වෙන්නේ නැහැ. ඊළඟට අපි පහන් පත්තු කරන්න අඬන්න ගිහිල්ලා සමහරු දුක කියන්නේ එතනට ගිහිල්ලා. එහෙමයි. ගෙදර ප්‍රශ්න කියන්නේ එතනට ගිහිල්ලා පිහිට ඉල්ලන්න යනවා. දැන් මිය පරලෝ ගිය කෙනෙක් තමනුත් අසරණයි නම් කොහොමද තව කෙනෙකුට පිහිට වෙන්නේ? ඒ නිසා අපිට ඒ කෙනා වෙනුවෙන් කරන්න තියෙන දේ අපි පින් කරලා පින් දෙනවා. එයා පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් පින් අරගෙන සුවපත් වෙනවා. සමහර ලාවට අපි දන්නේ නැහැ එයා දිව්‍ය ලෝකේ ඉන්නවා වෙන්න පුළුවන්. එහෙමයි. පින් කරලා සුගතියක ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා අපේ යුතුයකම තමයි පින් ගන්න පුළුවන් තැනක හිටියත් බැරි තැනක හිටියත් මේ මිය පරලෝකීය ඥාතීන් වෙනුවෙන් සිහි කරලා පින් දෙනවා. හැබැයි මේ පින් අපිටත් තියෙනවා. ගන්න පුළුවන් නම් ඒ අය ගන්නවා. නැත්නම් අපේ සංසාරික පින් අපේක්ෂාවෙන් ඉන්න කොච්චරනම් ඥාතීන් ඉන්නවද? ඒ නිසා අපි පුරුදු වෙන්නට ඕනේ. ඔන්න ඔය විදිහට ධර්මානුකූලව කටයුතු කරනවා මිසක් අපිට පේනවා සමහර අය සමහර ලාවට දියුණුව ගෙනත් දෙන්න කියලා. මිය පරලෝකීය ඥාතීන් ඉදිරියේ තමයි ප්‍රශ්න කියන්නේ. එක්කෝ ගෙදර සමහර ලාවට ස්වාමියාගෙන් ගුටි කාගෙන ගිහිල්ලා මැරිච්ච තාත්තගේ ෆොටෝ එක ළඟ තමයි අඬන්නේ. අනේ තාත්තේ මූ මට ගහනවා තාත්තටවත් පේන්නේ නැද්ද තාත්තවත් ඉන්න තැනකටම ආව ගන්න කියලා අඬනවා. දැන් බලන්න දැන් මේ කියන්නේ මොකද්ද? තමන්ව ඇවිල්ලා මරලා එතනට ගන්න කියනවා. සමනසේ කානිසි බලපෑම. ඊට පස්සේ අර දැන් අපි ගමු මේ ඥාතීන් එක්ක අමනුෂ්‍ය ලෝකේ කාර්ය අමනුෂ්‍ය
මිනිසෙක් වෙලා හරි යකෙක් වෙලා හරි අපි දන්නේ නැහැ මොන තැනක ඉපදිලා ඉන්නවද. එහෙමයි. ඊට පස්සේ ඒ අයට නිතර බලපෑම් කරනවා, අඬ ගහනවා, ගෙනියන්න එන්න කියනවා. තමන් මෙහෙම කරනකොට ඒ අය ඊට පස්සේ එවැනි කරදර හිරිහැර කරන්න පෙළඹෙනවා. මගේ දරුවා මේ කරදර විඳිනවා, දුක් විඳිනවා, ඉන්න තැනට ගන්න කියලා දැන් තමන්ම කියනවනේ ගෙනියන්න කියලා. ඊට පස්සේ තමන් මරලා ගන්න, තමන් ඉන්න තැනට ඇදලා ගන්න උපක්‍රම යොදනවා. ඒ නිසා මේ ඥාතීන් එක්ක අනවශ්‍ය ගනුදෙනු වලට යන්නේ නැතුව අපිට කරන්න තියෙන එකම දේ තමයි ඔවුන් සිහිපත් කළ පින්දීම. සම්මාස සමාවෙන්න දැන් අපි පිය ගිය අය සිහිපත් කරනකොට ශනිකව මේ ඇයට ඒක දැනෙනවද සම්මාස? ඇත්තටම අරමුණු වෙනවා. ඒක තමයි ස්වභාවය. මොකද ඕපපාතික උපතක්. එහෙමයි. ඒකනේ දැන් දෙවියන්ටත් එහෙම දැන් දිව්‍ය ලෝකවල හිටියත් අපි මේ දෙවියන් සිහිපත් කරනකොට දෙවියන්ට අපි අරමුණු වෙනවා. එහෙමයි. ඒ වගේ තමයි പ്രേත ලෝකේ ඉන්න මේ പ്രേතයන් අමනුෂ්‍ය ලෝකේ මේ ඕපපාතික උපත්වල ස්වභාවය. එයා ඉන්නේ කොතනද කියන සමහරු බයයි ගෙදර සිහිපත් කරන්න හොඳ නැහැ. ඊක එළියට ගිහිල්ලා වත්තට ගිහිල්ලා එක්ක බොක්කු ළඟට ගිහිල්ලා සිහිපත් කරන්නේ. ඉතින් එහෙම නෙමෙයි අපි එයා එතනටම ඇවිල්ලා මේ ඒක ගන්නව නෙමෙයි. කොහේ හිටියත් දැන් අපි හිතමු කෙනෙක් වෙනුවෙන් පිටරට ඉන්න ඥාතීන් ඒ රටේ පින්කමක් කරනවා. එයාට පින් ගන්න මේ ඒ රටටම යන්න ඕනේ. මෙහි ඉඳන් එයා සාදුකාර දීලා අනුමෝදන් වෙලා ඒ පින් අනුමෝදන් වෙනවා. මානසික ඒ හිතත් එක්ක චේතනාවත් එක්ක මනසෙන් බැඳෙන දෙයක්. ඒ නිසා අපි මේ ඥාතීන් සිහිපත් කරනකොට ඒ ඥාතීන්ට අපි අරමුණු වෙනවා. සමනසද අපි තැවෙනවා නම් ඒකේ ඥාතියටත් දුකක්ද? ඇත්තටම දුකක්. දැන් අපි ගමු සමහරු අඬනවා, වැළපෙනවා. දැන් ඒ අයට තමන් කරපු පිනක් හරි බලවත් වෙලා සමහරලාවට අපි මේ දෙන පින් හරි අනුමෝදන් වෙනකොට සමහරලාවට තමන්ගේ අකුසල යටපත් වෙලා පින් අනුමෝදන් වෙනකොට පිනක් බලවත් වෙනවා. එහෙමයි. ඒ පින බලවත් වෙලා එතනින් මිදිලා සුගතියකට හරි තවත් හොඳ උපතකට යන්න පුළුවන්. හැබැයි ඒ යන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ අය සිහි කර අඬනවා. සැරින් සැරේ දුක කියනවා, වැළපෙනවා, අඬ ගහනවා. එතකොට වෙන්නේ නැති කරදරයක් ඒ ඥාතියට, මියගේ ඥාතියටවත් එතනින් ගැලවිලා යන්න අවස්ථාවක් නැති බාධාවක්, කරදරයක් අපි ඒ කරන්නේ. ඒ නිසා මිය පරලෝකයේ ඥාතීන් එක්ක අනවශ්‍ය ගනුදෙනු වලට යන්න දැන් සමහරු කෙන්නලා කතා කරන්න යනවා. එහෙම තැන් හොයා යනවා. ගෙනල්ලා ඒ හඬින්ම කීවා කියලා සමහරලාවට ආයි යනවා සැරින් සැරේ. එහෙමයි. එතකොට මේ වගේ ස්වභාවයන් තුල තමනුත් රැවටෙනවා. ඒ ඥාතියටත් කරදරයක්. ඉතින් ඒ නිසා එවැනි මේ මිය පරලෝකයේ ඥාතීන්ව අනතුරේ හෙලන්නෙත් නැතුව, ඔවුන්ව ඉන්න තැන් වලින් පහලට ඇදලා දාන්නෙත් නැතුව අපිට කළ යුතු එකම දේ තමයි ඔවුන් වෙනුවෙන් පින් කරලා පින් අනුමෝදන් කිරීම විතරයි. හොඳයි. ස්වාමීන් වහන්සේගෙන් අපි කෙටි විරාමයකට යන්නට අවසර ප්‍රාර්ථනා කරනවා. මේ විරාමයෙන් අනතුරුව තවත් වැදගත් කාරණයක් මේ කටින චීවර මාසයේ පින්කම් බොහෝ සෙයින් විහාරස්ථානවල පැවැත්වෙනවා. ගිහි ඔබට නිරතුරුවම පින් රැස් කර ගන්නට ලැබෙන මහඟු අවස්ථාවක්. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ වැදගත් කාරණයක් ඔබට මතක් කරાવી කඩින පින්කම් සම්බන්ධවත් ඊට කෙටි විරාමයක් ලබා ගන්නවා. පූජ්‍ය ගලිගබේ ඥානදීප ස්වාමීන් වහන්සේ අද සිරස FM පන්සල් මළුවේදී ඔබට දහම් කරුණු පැහැදිලි කර දෙන්නේ. තුන්සිත පහදන පන්සිල් මළුව. පූජ්‍ය ගලිගමේ ඥානදීප ස්වාමීන් වහන්සේ අද සිරස FM පන්සල් මළුවේදී දහම් කරුණු පැහැදිලි කර දෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි කටින පින්කම් සම්බන්ධවත් යමක් කතා කරන්න ඕනේ. බොහෝ දෙනෙකුට ගැටලු තියෙන තත්වයක් මේක. මේ පින්කම් අපි කොහොමද තුන්සිත පහදවාගෙන කරන්නේ? අපි කොහොමද හිතේ යම් යම් කෙලෙස් මතුවන තැන් යටපත් කරගෙන පුණ්‍ය කර්මය, පුණ්‍ය ශක්තියින් රැස්වන ආකාරයෙන් මේ කරන්නේ කියන කාරණය. ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම අපි දානය ගැන කතා කරා, බුද්ධ පූජාව ගැන කතා කරා, පින ගැන කතා කරා, කර්ම විපාක ගැන කතා කරා. ඒ නිසා ඔබට මේ මාසය තුල අපි දන්නවා ලංකාව පුරා බොහෝ විහෙර විහාරස්ථානවල, ආරණ්‍ය සේනාසනවල, බෞද්ධ මධ්‍යස්ථානවල ඔබ සමහරලාවට ඔබට හිතවත් ස්වාමින් වහන්සේලා වස් ආරාධනා කළ, වස් සමාදන් කරවලා මේ වස්සාන කාලය අවසන් වීමත් සමග මේ චීවර මාසයේ කටින පින්කම් යෙදෙන කාලය. ඉතින් ඒ නිසා මේ කාලය තුල බොහෝ විහෙර විහාරස්ථානවල මහා කටින මහා පින්කම් සිදු වෙනවා. ඒ නිසා ඒ කරන පින්කනොත් ඔබ හොඳ අවබෝධයෙන් ශ්‍රද්ධාවෙන් කරනවා නම් ඔබට ජීවිතේ මහා විශාල පිනක් රැස් කරගන්න ලැබෙන අවස්ථාවක්. ඇත්තෙන්ම කටින පින්කම කියන්නේ ජීවිතේ මහා විශාල පිනක් රැස් වෙන පින්කමක්. ඒ කටින පින්කමට සමගාමීව සිදුවෙන අනෙක් පරිස්කාර පූජාව, අනෙක් පින්කම් ඒ සියල්ලත් කටිනානිසංසත් එක්කම එකතු වෙන නිසා ඒ සියල්ලෙත් ආනිසංස බොහොම ප්‍රබල ආනිසංස ලැබෙන පින්කම් හැටියට දේශනා විස්තර වෙනවා. ඉතින් ඒ අතර මම ඔබට දැනුවත් කරනවා අපි ගිලම් මධ්‍යස්ථානයේ තුල ඔබ දන්නවා අපේ බණහන බොහෝ පිරිසක් අපි හොරණ දික්කේනපුර සීලස්
සීලස්වරණ නමින් ගිලන් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න ගිලන් භික්ෂු මධ්‍යස්ථානයක් ගොඩනගලා කටයුතු සිදු කරගෙන යනවා. මේ මධ්‍යස්ථානයේ වැඩ ඉන්න 29කට අධික සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඒ සිදු කරන කටින මහා පින්කම අපි මේ මාසේ ලබන සෙනසුරාදා ඉරිදා ඒ කියන්නේ නොවැම්බර් 14 15 කියන දෙදින තුල කටින මහා පින්කම සිදු කරනවා. ඉතින් අපි ආරාධනා කරන මේ ප්‍රදේශවල අයින් අයට ඔබත් පුළුවන් නම් මේ මහා පින්කමට සම්බන්ධ වෙන්න. අපි 14 වෙනිදා හවස 7ට තුම් ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් මේ භූමියේ පවත්වනවා. පැය 5 වනතුරු පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිදු කරනවා. පසුවදා උදෑසන 15 වෙනිදා උදෑසන තමයි කටින චීවරයේ වඩම්මලා ඒ පිණිස අවශ්‍ය කටින දුස්සය කටින චීවරයක් සකස් කරන්න අවශ්‍ය ඒ කටින දුස්සය පූජා කර ගැනීම සිදු කරන්නේ. ඒ වගේම අපි පැරණි ක්‍රමයටම සිවුරක් සකස් කරනවා. පිරිස ඉදිරියේ ඒ මොහොතේම සිවුරක් කරලා අපි පඬුවරුවක් ගෙනල්ලා පඬු පොවලා සිවුර එතනම මහලා කප් බින්දු තියලා මේ සියල්ල කරලා චීවරයක් එතනදිම ඔබ ඉදිරියේ සකස් කරනවා. ඒ චීවරය සකස් කරලා කටින චීවරය පූජා කර ගැනීම සිදු කරනවා. ඒ සමගම උදෑසන සාංගික දානමය පින්කම ඒ වගේ විශේෂ පින්කමක් සිදු කරනවා. ඒ තමයි ස්වාමින් වහන්සේලා 59ක් අපි ඒ ප්‍රදේශයේ ඒ ගම්නියම් ගම් පුරා අපි පිණ්ඩපාත චාරිකාවක් සිදු කරනවා. මොකද මිනිස්සුන්ට ජීවිතේ බොහොම දුර්ලභ දසුණක්. තමන්ගේ නිවසට තමන්ගේ ගමට තමන්ගේ පාරේ ස්වාමින් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වඩිනවා දකින්නකොට මිනිස්සුන්ට බොහොම විශාල පිනක් රැස් කරගන්න අවස්ථාවක්. ඒ නිසා ඔබ ඒ වෙනුවෙන් සූදානම් වෙලා ඔබටත් පින් කරගන්න අවස්ථාව අපි 15 වෙනිදා මේ නොවැම්බර් ස්වාමීන් වහන්සේලා 59 ඒ හොරණ දික්කේනපුර සීල ස්වර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අවට ගම්මානවල පිණ්ඩපාත චාරිකාවක් සිදු කරනවා. එතනින් පසුව දහවල් ස්වාමීන් වහන්සේලා 100ක් නමකට සාංගික දානමය පින්කමක් සමග කටිනානිසංස ධර්ම දේශනාවත් සමග මේ පින්කම් අපි මේ දින දෙකේම සිදු කරනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා කටින මහා පින්කමට සම්බන්ධ වෙලා පින් රැස් කරගන්න කැමති හැම දෙනෙකුටම ඔබත් මේ මහා පින්කමට එකතු වෙන්න කියලා හොරණ සීල ස්වරණ අපේ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ කටින පින්කමට. ඒත් සමගම ඔබ ඔබේ විහාරස්ථානයේ ඔබේ පන්සලේ ඔබේ ආරණ්‍යේ ඔබ සම්බන්ධ ඔබේ බෞද්ධ මධ්‍යස්ථානවල ඔබ කරන කටින පින්කම් ඒ සියල්ල ඔබ හිතන්න ජීවිතේ අවුරුද්දකට වරක් රැස් කරගන්න ලැබෙන අග්‍රම පිනක් තමයි කටින පින්කම. ඒ නිසා ඒ පින්කමට ඔබ ඔබේ ශක්ති පමණින් සම්බන්ධ වෙලා ඒ මහා පින්කමෙත් කොටස්කාරයෙක් බවට පත් වෙන්න. මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ඔබ අප්‍රමාණ පින් දහම් කුසල් දහම් රැස් කරගත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපිට පෙන්වලා දෙන්නේ පාපී අකුසල් වලින් වළකින්න අප්‍රමාණ උත්සාහයක් ගන්න. සබ්බ පාපස්සකරන කුසලස් උපසම්පදා කුසල් වඩන්න පින් කරන්න. අප්‍රමාදීව කුසල් දියුණු කරගන්න. සචිත්ත පරියෝදපණං ඔබ ඔබේ හිතේ කෙලෙස් යටපත් කරගෙන රාග දේශ මෝහ ආදී අකුසල් යටපත් කරගෙන හිත දමනය කරගන්න. සියලු බුදුරු පෙන්වන මේ අනුශාසනාව තුළ කටයුතු කරන්න. ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා 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 කියලා අපි හදවතින්ම ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරනවා. වහන්සේගේ උතුම් පුණ්‍ය කටයුතු ඊටමත් හොඳින් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. මේ පුණ්‍ය ශක්තිය ඔබ වහන්සේගේ නිර්වාණ සොයම පිණිසම හේතු වේවා කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔබ වහන්සේට හොරණ දිකේනපුර සීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ සහ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමේ ඥානදීප ස්වාමීන් වහන්සේ සිරස FM පන්සිල් මළුවට වැඩම කළේ. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. තුන් සිත පහදන පන්සිල් මළුව